පටන් ගමු. මේකේ මුලින්ම අහලා තියෙනවා සපුෂ්ප ශාකවල පරාගණයෙන් ඉන් අනතුරුව සිදුවන සංසේචනයත් මගින් ලිංගික ප්‍රජනනය සිදුවේ. සපුෂ්ප ශාකවල පරාගණයත් ඉන් අනතුරුව සිදුවන සංසේචනයත් මගින් ලිංගික ප්‍රජනනය සිදුවේ. එතකොට මේ සපුෂ්ප ශාකයක ගත්තොත් පුෂ්පේනේ අපේ ලිංගික අවයවයේ විදිහට කටයුතු කරන්නේ. පුෂ්පය තමයි ලිංගික අවයවයේ විදිහට කටයුතු කරන්නේ. එතකොට ඒකේ සමහර අවස්ථාවලදී සමහර ගස්වල පුෂ්ප තියෙනවා පූමාංගය සහ ජායංගය කියන දෙකම තියෙනවා. එහෙම නැත්නම් සමහර ගස් තියෙනවා එකම ගහේ පූමාංගය වෙනම මල් වල තියෙනවා ජායංගය වෙනම මල් වල තියෙනවා නේ. ඊට පස්සේ සමහර ශාක තියෙනවා එකම ශාකයේ දෙකම පිහිටන්නේ නැහැ. සමහර ශාක තියෙනවා පූමාංගය විතරක් පිහිටන ශාක, වෙනස් ශාක තියෙනවා ඒ වර්ගයේම ජායංගය විතරක් පිහිටන ශාක. එතකොට අර ඒක අර මේ සමහරලාට අපි විවාහාරෙත් කතා කරන ඕක මේ අර මල් ගස් කියලා කතා කරනවා මල් පැපොල් කියනවා නේ. එතකොට වට්ටක්කත් අනේ වට්ටක්ක වල නම් එහෙම නැහැ මං හිතන්නේ. ගොඩක් සමහර පැපොල් තමයි ප්‍රධානම. කියන්නේ මල් පැපොල්. මල් පැපොල් ගස් වල ගෙඩි හැදෙන්නේ නැහැ. එතකොට ඒකේ හැදෙන්නේ මල් විතරයි. ඒ කියන්නේ ඒක පිරිමි මල් තමයි ඒකේ තියෙන්නේ. පිරිමි පැපොල් ගස් තමයි ඒ තියෙන්නේ. එතකොට පිරිමි පැපොල් ගස් වලින් පරාග නිපදවනවා. ගැහණු පැපොල් ගස් වල ගෙඩි හැදෙනවා. එතකොට පැපොල් ගස් හැම එකේම ගෙඩි හැදෙන්නේ නැහැ. ඒවා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. ඒවා අර මේ පරපරාගණය සඳහා දක්වන අනුවර්තන. පරපරාගණය සඳහා දක්වන අනුවර්තන. ඊට පස්සේ පුලින්ම අහනවා කෘමීන් මගින් පරාගණය වන පුෂ්පවල දක්නට ලැබෙන අනුවර්තන දෙකක්. ඒතර මේක ඉතින් ලේසි නේද? ඒක පරාගණය සඳහා දක්වන අනුවර්තනයි බීජ ප්‍රචාරණය සඳහා දක්වන අනුවර්තනයි ඔය දෙක පටල ගන්න එපා. හරිද? සමහරව එහෙම පටලගෙන තිබුණා අර බීජවල හැඩය කෘමියෙක්ගේ වගේ වුණා කියලා පරාගණයට කිසිම හේතුවක් වෙන්නේ නැහැ ඒක. මොකද පරාගණය කියලා කියන්නේ මල් පැණි බොන්න ඕනේ සතෙක් නේ. මල් පැණි බොන්න ඕනේ. එහෙම නැත්නම් තැවරෙන්න ඕනේ ඇඟේ. තැවරිලා වෙනත් මලක ගෑවෙන්න ඕනේ. අන්න එහෙම තියෙන්න ඕනේ. ඒතකොට ඒකට දක්වන අනුවර්තන තමයි අර මදු කෝෂ පිහිටීම. පැණි තියෙනවා. සතුන්ට කණ්ඩ අවශ්‍ය කියන්නේ ආහාරයට අවශ්‍ය කරන පැණි තියෙනවා. අන්න ඒක එක හේතුවක්. මෙන්න මේ පරාගණය සඳහා මේ කෘමීන් මගින් පරාගණය සඳහා සිද්ධ වෙන අනුවර්තනය. තව මල් සුවඳවත් වී. ඔන්න ඔය දේවල් ගන්න පුළුවන්. ඊට පාට මල් වල පාට ලස්සන පාටක් තිබුණාම නිකන් ඇහැ ඇදිලා යන පාටක් තිබුණාම කෘමීන් ඒකට ගිහිල්ලා වහනවා. අන්න ඒ වගේ කෘමීන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මේ මල් වලට තියෙනවනම් අන්න එතකොට පරාගණය ඉක්මනින් සිද්ධ වෙනවා. ඊට පස්සේ පුෂ්පයක පුමාංගයට අයත් කොටස නම් කළ රූප සටහනක් අඳින්න. එතකොට පුමාංගයට අයිති වෙන්නේ පරාගය සහ සූත්‍රිකාව. පරාගයයි සූත්‍රිකාවයි තමයි තියෙන්නේ. එතකොට මේක ඔහොම ඇඳහම ඇති. මේක පරාගදානි මේක සූත්‍රිකාව. එතකොට ඔය දෙක තමයි පුමාංගයට අයත් කොටස් දෙක. ජායංගයට අයත් කොටස් උත් ඔය විදිහට මතක තියාගන්න. ජායංගයට අයත් කොටස් ටික මොනවාද? දසුන් කියන්න බලන්න ජායංගයට අයත් කොටස්. ජායංගයට අයත් මේ බිම්බකෝෂය, කලංකය, කීලය. අන්න හරි කීලය. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඒතර ජායංගයට අයත් කොටස් ටික අදින්න කිව්වොත් එහෙනම් මෙන්න මෙහෙම එකක් ඇඳලා ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ඇඳලා මෙතන ඩිම්බ අඳිනවා. නේ? මේක ටිකක් ලස්සනට අදින්න විභාගයට ආවම සර් මම 7 වෙනි ප්‍රශ්නේ කරලා තිබ්බ කමක් නැහැ නේද? කමන්නේ මේක කරන්න ඔක් ගෙදරින් ඈ මට වැරදිලා 7 කියලා දාලා තියෙනවා. ඒතර මෙහෙම දාපුවාම හරි මේ තියෙන්නේ කලංකේ. මේක මත තමයි පරාග තැම්පත් වෙන්නේ. මේ තියෙන්නේ කීලය. කීලයේ මැදින් තියෙන සිදුරක් මෙන්න මෙහෙම ඩිම්බ දක්වා. ඊට පස්සේ මෙතන තියෙනවා ඩිම්බ කෝෂය, මෙතන තියෙනවා ඩිම්බ. ওই ටික තමයි ජායාංගයට අයත් කොටස් ටික. ඊට පස්සේ න්‍යෂ්ටීය වර්ණදේහ හතරක් සහිත සෛල ඇති ශාකයක් සලකන්න. එතන මේ ශාකයේ න්‍යෂ්ටීය වර්ණදේහ හතරයි තියෙන්නේ. න්‍යෂ්ටීය වර්ණදේහ හතරයි තියෙන්නේ. පටල ගන්න එපා වර්ණදේහ යුගල් නෙමෙයි හතරක් තියෙන්නේ. හරිද? වර්ණදේහ හතරක් තියෙන්නේ. ඒ වර්ණදේහ යුගල් දෙකයිනේ. ඔව් යුගල් දෙකක් තියෙනවා එතකොට. වර්ණදේහ මෙහෙම හතරක් තියෙනවා. වර්ණදේහ හතරක් තියෙනවා. එතකොට වර්ණදේහ හතරෙන් යුගල් දෙකක් තියෙනවා. එක මේ පළවෙනි යුගල මේ දෙවෙනි යුගල. එතකොට මේ සමජාත වර්ණදේහ තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ එවැනි ශාකයක පුෂ්පයේ ඩිම්බ කෝෂ තුල ඇති ඩිම්බ වල අඩංගු වර්ණදේහ සංඛ්‍යාව කොපමණද? එතකොට ශාකයේ වර්ණදේහ මෙහෙම වුණාට
මේක ඌනන විභාජනයට ලක් වෙලා ඌනන විභාජනයට ලක් වෙලා මේක ඒක ගුණ සෛල 4ක් බවට පත් වෙනවා. කොහොම ඒක ගුණ සෛල 4ක් බවට පත් වෙනවා. ඒක ගුණ සෛල 4ක් බවට පත් වෙනකොට මෙතන තිබිච්ච වර්ණ දේහ යුගල් දෙකක් තියෙනවා. වර්ණ දේහ 4ක් තියෙනවා. ඒ වර්ණ දේහ 4ෙන් දෙක මෙහෙම සෛල 4ක් නිර්මාණය වෙනවා. එතන මේ තියෙන ඩිම්බ මේ ඩිම්බ වල තියෙන්නේ වර්ණ දේහ දෙකයි. වර්ණ දේහ දෙකයි තියෙන්නේ. එතකොට මෙන්න මේකෙන් ආපු වර්ණ දේහ තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඩිම්බ මාතෘ සෛලය. මේ තියෙන්නේ නිෂ්පාදනය වෙන ඩිම්බ. එතකොට පරාග වලටත් ওই ටිකම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේකේ සංසේචනයෙන් පසු එවැනි ශාකයක සෑදෙන බීජවල සෛල තුල අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව කොපමණද? ඊට පස්සේ සංසේචනයෙන් පස්සේ ඊට පස්සේ මෙන්න මේ ඩිම්බ සහ මේ වගේම තවත් ශුක්‍රාණුවක් එකතු වුනහම ශුක්‍රාණුවක් නෙමෙයි පරාගයක් එකතු වුනහම අලුත් සෛලයක් නිර්මාණය වෙනවා යුක්තාණු. ඊට පස්සේ ඔන්න ඔය සෛල ගැන තමයි අහන්නේ. ඔය සෛල ගැන තමයි අහන්නේ. ඒ සෛලෙත් අනිවාර්යෙන් මෙන්න මේ වගේ කලින් තිබුණා වගේ වර්ණ දේහ සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. මොකද ඒක වර්ණ දේහ ජීවි විශේෂයක වර්ණ දේහ සංඛ්‍යාව නියතයක්. නියතයක් නම් සංසේචනයෙන් පස්සේ කියන්නේ මෙන්න මේ පරාග සහ ඩිම්බ සහ පරාග එකතු වෙලා හැදෙන මෙන්න මේ යුක්තාණුවේ අනිවාර්යෙන් මේ විශේෂයේ වර්ණ දේහ සංඛ්‍යාව තියෙන්න ඕනේ 4. වර්ණ දේහ 4ක් මේකෙත් තියෙනවා. සංසේචනයෙන් පස්සේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දෙක එකතු වුණාන් පස්සේ. ඒ කියන්නේ එතන තියෙන්න ඕනේ සෛල තුල අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව 4ක් කියලා තියෙනවා. ඊට පස්සේ B කොටසේ තියෙනවා මෙන්න මේක තමයි ඔයාලට මේ අර ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදය. තාදාල කරුණ. යාපොත මේක. මේක මම නිකමට කියන්නම් බලන්න මේ කටුබඳුර වලින් යුත් තන බිමක් සහිත වනාන්තරයක ජීවත් වූ කළුසමක් සහිත ගව රංචුවක සුදු පුල්ලි සහිත සමක් ඇති ගව පැටවෙක උපත ලැබී. එතකොට මේක මේ අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කැලේ කටුපඳුරු සහිතයි. ඒතර කටුපඳුරු සහිත කැලේක හැංගිලා ඉන්නකොට ගවයෝ හැංගිලා ඉන්න බෑ. එයාලා ශාකභක්ෂකයෝනේ. එයාලා ආහාරට ගන්න කට්ටිය ඉන්නවනේ. ඒතර එයාලා හැංගිලා ඉන්නවා. ඒතර හැංගිලා ඉන්න පුළුවන් මෙයාලට මේ අර කළු පාට සමක් තියෙනකොට නෙවෙයි කළු පාට සමක් තියෙනකොට ටක් ගාලා අර කොටින්ට එහෙම පේන්න පුළුවන්. ඒක සුදු පුල්ලි තිබුණොත් එහෙම තව ටිකක් ලේසි වෙනවා හැංගිලා ඉන්න. හැබැයි මේක මුලින්ම ඇවිල්ලා තියෙන්නේ මේ පැටියට ඥාන විකෘතියක් නිසා. ඥාන විකෘතියක් නිසා එයාට ඇවිල්ලා තියෙනවා අර කළු හැමේ සුදු පුල්ලි තියෙන ලක්ෂණ. ඒක ඥාන විකෘතියක් නිසා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක හොඳ ලක්ෂණයක්. මේක හොඳ ලක්ෂණයක්. එතකොට මේ ලක්ෂණේ තියෙන කට්ටිය ඉදිරි පරම්පරාවලට ඒ ලක්ෂණේ ඉදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය වෙනවා. හරි. එතකොට ඕක මේ ඊළඟට කාලයක් යනකොට ඇලි බවතේ ඇවිල්ලා තියෙනවා. ඇලි බව කියන්නේත් එහෙම එකක් තමයි. ඒ වුණාට ඒවා ඉදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද ඕක ඒක ටිකක් වෙනස් දෙයක්. මොකද මේ ඇලි බව සමේ සුදු පැහැයේ ඒ වගේ ඥාන ගොඩාක් බලපාන දේවල් ඒ. හරි මේ සරලව කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒකයි මේකයි පටල ගන්න එපා. ඒක ඥාන විකෘතියක් නිසා හට ගන්න රෝගයක් තමයි. ඒ වුණාට ඒකට අර සමේ පැහැය කියන එක තීරණය කරන්න මිනිසාගේ ඥාන ගොඩක් බලපාන. ඥාන ගොඩක් බලපාන. මොකද සමේ පැහැය කියන්නේ මේ එක්ක සුදු එක්ක කළු නෙමෙයි. ඒක සුදු පාට ඉඳලා පොඩ කළු පාටට යනකම්ම මිනිස්සු ඉන්න ඕන තරම්. නේ ඒ අතර ඕන තරම් මිනිස්සු ඉන්න. කියන්නේ ඥාන ගොඩක් බලපානවා මේ හැමේ පැහැයට. එතකොට ඒක ඉදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය වෙන්න බෑ. එතකොට ඒ ගැන වැඩි හිතන්න එපා. මෙන්න මේ අවස්ථාවේදී ඥානයක් විකෘති වෙච්ච නිසා. හරි. දැන් අර හරක් ගත්තොත් මෙතන මිනිස්සුන්ගේ හැමේ පාට වගේ නෙවෙයිනේ. කළු පාට හරක්මයි ඉන්නේ ඔක්කොම. ඒ කියන්නේ එක ඥානයයි ඒකට බලපාන. ඒතර ඒ ඥානෙ විකෘති වෙච්ච නිසා මෙයාගේ හැමේ සුදු පාට පුල්ලි හැදෙන්න ගත්තා. ඊට පස්සේ ඒක අවුරුදු ගාණක් ගිහිල්ලා බලද්දී ඒ රංචුවේ ඒ විදිහේ කට්ටිය විතරලු ඉන්නේ. ඒකට හේතුව මේ ඥාණයෙන් ඉස්මතු වෙන ලක්ෂණේ අර පුල්ලි හැදෙන එක. මේක පරිසරයට උචිතයි. ඒ කියන්නේ ඒ පරිසරයේ යාලට අර විලෝපිකයන්ගෙන් බේරලා ඉන්න ඒ ලක්ෂණය හොඳයි. ඒක නිසා ඒ ලක්ෂණේ තියෙන කට්ටිය ඉතුරු වෙනවා. ඒ ලක්ෂණේ නැති කට්ටිය විනාශ වෙලා යනවා. ඒතර ඕක තමයි ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදය කියලා කියන්නේ. ස්වභාවිකව ජීවීන් වර්ණය වෙනවා. විනාශ වෙලා නැති වෙලා යනවා. හරි නැති වෙලා යනවා. ඔන්න ඕක තමයි ස්වභාවික වර්ණවාදය කියලා කියන්නේ. ඒක ගැන එච්චර හිතන්න එපා. ඔයාලට ඒක නැති නිසා. හරි. ඊළඟට ඒකේ දෙවෙනි කොටසේ අහනවා එකිනෙකට වෙන්විය නොහැකිසේ එකම වර්ණ දේහයක් මත පිහිටන ජාන කවර නමකින් හැඳින්වේද?
මේක මොකක්ද සයහන් එකම වර්ණ දෙහි පිහිටන ජාන හඳුන්වන්නම්. ප්‍රතිබද්ධ ජාන. ඔව් ප්‍රතිබද්ධ ජාන. ඒ කියන්නේ ඒ ජාන වලට තනි තනියෙන් ගමන් කරන්න බෑ. තනි තනියෙන් ගමන් කරන්න බෑ. ඉදිරි පරම්පරාව වලට යනවා නම් ඒ ජාන දෙක තුනම එකට යන්න ඕන. නේ? හරි. ඊට පස්සේ දැන් ඕක තව එකක් නෙමෙයි මේ කණයි මේ කණ නේද? මේ කණයි තීරණය කරන්නේ දකුණු කන හැඩය තීරණය කරන්න එක ජානයක් තියෙනවා. වම් කනේ හැඩය තීරණය කරන්න එක ජානයක් තියෙනවා. නේ? ඒතර ඔය කන් දෙක දෙවිදියක් තිබිලා බෑනේ. එක විදිහටනේ තියෙන්න ඕනේ. ඒක නිසා ඔය කන් දෙකටම අදාළ ජානේ එකම වර්ණ දෙහි පිහිටනවා. එතකොට ඒක ඉදිරි පරම්පරාවලට යද්දී ඒ කන් දෙකේ හැඩය එක විදිහටම ඉදිරි පරම්පරාවලට යනවා. ඒතර මේ විදිහට ප්‍රතිබද්ධ ජාන කියලා කියන්නේ යන්නේ. ඊළඟට ලිංග නිර්ණය කරන X වර්ණ දෙහි මත පිහිටා ඇති ජානයක් මගින් ඔය දසුන් බද්ධ වූ කම්පෙති තෝර ඒකත් හදන්නේ මේ තීරණය කරලා දේ වර්ණ දෙහ. බද්ධ කන්පෙති බද්ධ වීම කියන එකත් ඒ ජානයෙන්ම වෙන්න ඇති හද. මෙහෙමයි. ජානති මිලියන ගාණක් තියෙනවා අපේ ඇගේ ලක්ෂණ මිලියන ගාණක් තියෙන ඔක්කොම ලක්ෂණ පාලනය කරන්න. එතකොට බද්ධ කන්පෙති හදන්නේ කන්පෙති වලට අදාළ ජානයෙමද කියන එක නම් මම දන්නේ නැහැ හරියට. හරි. එහෙම වෙන්න ඇති සමහර වෙලාවට. හරි. ඒක මම හරියටම දන්නේ නැහැ. හැබැයි කම්පෙති කියන එක ගත්තොත් කම්පෙති වල හැඩය කියන එක මේ දකුණු කනේ හැඩයයි වම් කනේ හැඩයටයි දෙකට ජාන දෙකක් බලපාන්න ඕන. හරි. එකම ජානෙන් ওই දෙකම තීරණය කරන්න. ඊට පස්සේ ඔය සමහරලාට ඉන්නේ සමහර මිනිස්සු මේ දෙක වෙන් වෙලා ගියපු අවස්ථා එක කණක් එක විදියක් එක කණක් මෙහෙම වෙලා තියෙනවා. හැඩය අනික් කන හොඳට තියෙනවා. එහෙම අවස්ථා දැකලා තියෙනවනේ. ඊළඟට ලිංග නිර්ණය කරන X වර්ණ දේහය මත මෙසේ පිහිටා ඇති ජානයක් මගින් ආවේනිගත වන රෝගයක් ලියන්න. ඒතර මේකේ රෝග දෙකක් අපිට දීලා තියෙනවා නේ? හිමොෆීලියාවයි රතුකොළ වර්ණ අන්ධතාවය. ඔව්. ඊට පස්සේ අහනවා එක්තරා ආවේනික රෝගයක නිලීන තත්ත්වයේ රෝගී අවස්ථාව වන අතර සමයුග්මක ප්‍රමුඛ අවස්ථාව නිරෝගී වේ. එතකොට නිලීන අවස්ථාව මේකේ දීලා තියෙන මේ තැලසීමියාවට අදාළ එක මම හිතන්නේ T අකුර දීලා තියෙන්නේ ඒකයි. තැලසීමියා. එතකොට මේ නිරෝගී ඥානය මේ තියෙන්නේ රෝගී ඥානය. එතකොට මේ තියෙන්නේ ඉන්නේ නිරෝගී කට්ටිය මේ තියෙන්නේ නිරෝගී කට්ටිය සමයුග්මක අවස්ථාවේ නිරෝගී කියනවනේ. ඊට පස්සේ මේ ඉන්නේ තව කට්ටියක්. මේ ඉන්නේ ඉන්න පුළුවන් තව කට්ටිය. එතකොට මෙයාලා නිරෝගී. ඔව්. මෙයාලා වාහකයි මෙයාලා රෝගී. හරි. එතකොට මේක ඊට පස්සේ රෝගී තත්ත්වය, නිරෝගී සත්‍යය සහ රෝග වාහක තත්ත්වය පෙන්눔 කරන ප්‍රවේණි දර්ශ ලියන්න. ඒක තමයි ලියලා තියෙන්නේ. නේ? ඒක තමයි ලියලා තියෙන්නේ. මේ දින්නේ නිරෝගී කට්ටිය, වාහක රෝගී කට්ටිය. ඊළඟට මව්පිය දෙදෙනාම රෝග වාහකයන් වේ. නම් දරුවන් අතර සිටිය හැකි රෝගී දරුවන් සහ නිරෝගී දරුවන්ගේ අනුපාතයේ සුදුසු සටහනක් ඇසුරින් ප්‍රකාශ කරයි. මේකට පනට් කොටු අඳින්නත් පුළුවන්. හැබැයි ලේසිම වැඩේ තමයි කොටු ඇඳ ඉන්න නැතුව අර සටහන අඳින්න. එතකොට අම්මයි තාත්තයි දෙන්නම වාහකයි. එතකොට මේ දෙන්නගෙන් එන මේක මව කියලා ගත්තොත් එහෙනම් මේ මව පියා. එතකොට මවකින් එන ඩිම්බවල අඩංගු වෙනවා මෙන්න මේ ජන්මාණු ආකාර දෙකම. මේ ජාන දෙකටම අදාළ ජන්මාණු තියෙනවා. ඊට පස්සේ පියාගිනුත් එනවා මේ ජාන දෙකටම අදාළ ජන්මාණු. ඊට පස්සේ මේ දෙගොල්ලොන්ගෙන් ඕන එකක් සංසේචනය වෙන්න පුළුවන්. මේ තියෙන ඩිම්බෙත් එක්ක මේ තියෙන ශුක්‍රාණුවක් සංසේචනය වෙන්න පුළුවන්. මොකද මේ තියෙන්නේ ජන්මාණු. මේ ජන්මාණු. ඒ කියන්නේ ඩිම්බ සහ ශුක්‍රාණු. මේ තියෙන ඩිම්බ අර තියෙන ශුක්‍රාණු. ඊට පස්සේ මේ ඩිම්බයත් එක්ක මේක සංසේචනය වුණොත් එහෙම capital T ඒ කියන්නේ මේක නිරෝගී දරුවෙක් හැදෙනවා. ඊට පස්සේ මේ ඩිම්බයත් එක්ක මේක සංසේචනය වුණොත් එහෙම capital T simple T එකක් හැදෙනවා. ඒ කියන්නේ මෙයා වාහකෙක්. ඔව්. ඊට පස්සේ sorry. Yes, simple T capital T. ඔව්. මේක simple T capital T කියලා දාන්නේ. අපි capital T අකුර ඉස්සරහට ගන්නවා. ඔව්. හරි. ඊට පස්සේ මෙයාත් වාහකෙක්. මෙන්න මෙයා රෝගී. මේ විදිහට තමයි තැලසීමියාව ප්‍රවේණිගත වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් වාහකයෙක් කියන කෙනා දන්නේ නැහැ. වාහකයෝ කිව්වහම අපිට පේන්නේ නැහැ තැලසීමියාව තියෙනවා කියලා. සාමාන්‍යයෙන් තැලසීමියා මෙන්න මේ වගේ කෙනෙක් නම් හඳුනා ගන්න පුළුවන්. රෝගය තියෙන කෙනෙක් නම් තැලසීමියාව සාමාන්‍යයෙන් හඳුනා ගන්න
පුළුවන් බොහෝ විට. ඒ වුණාට මේ මෙන්න මේ කට්ටියගේ එක්කෙනෙක්වත් වෙනසක් හඳුනා ගන්න බෑ. එතකොට අපි විවාහ වෙනකොට මේ දෙන්න දන්නේ නැහැ මේ දෙන්නට ලෙඩේ තියෙනවා කියලා. ඒක නිසා සාමාන්‍යයෙන් දෙන්නම හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි අඩුම තරමේ තමන්ගේ රුධිරය චෙක් කරගන්න ඕන බලා ගන්න ඕන. ඒ විවාහයට ඉස්සෙල්. මොකද මේ මෙහෙමනේ ප්‍රශ්නේ තියෙන්නේ. අම්මා හරි තාත්තා හරි දෙන්නගෙන් එක්කෙනෙක් ඉස්සෙල්ලා රුධිරය බලා ගන්න ඕනේ එයාලගේ මේ එයාලට තැලසීමියා කියන රෝග වාහකයේද කියන. එතකොට මෙයා රෝග වාහකයෙක් නෙවෙයි නම් මව කියන එක්කෙනා රෝග වාහකයෙක් නෙවෙයි නම් කිසිම ගැටලුවක් නැහැ. මෙයාගෙන් එන්නේ කැපිටල් ටීම තමයි. එතකොට මෙයාත් රෝගී තියෙන එක්කෙනෙක් නෙවෙයි රෝග වාහකයෙක් බවට පත් වෙනවා. මෙයාත් රෝග වාහකයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ මෙයා රෝගේ නැති එක්කෙනෙක් බවට පත් වෙනවා. ඔහොම තමයි වෙන්නේ. එතකොට බැරි වෙලාවත් අම්මා රෝග වාහකයෙක් නම් එයා චෙක් කරලා බලපුවම රෝග වාහකයෙක් නම් ඊට පස්සේ පියා චෙක් කරලා බලන්න. පියා නිරෝගී නම් ඊතර ගැටලුවකුත් නැහැ. හරි. ඊට පස්සේ පියා රෝග වාහකයෙක් නම් අන්න ඒ දෙන්න විවාහ වෙන්න සුදුසු නැහැ. ඕක තමයි ලේපොරොන්දම කියලා. ලේපොරොන්දම් ගලපනවා කියන්නේ ඔන්න ඕක තමයි. ඒතර මේකෙදි මේ පියා රෝග වාහකයෙක් නම් ඒ දෙන්න විවාහ වුණාට කමක් නැහැ. එයාලා දරුවෝ හදනකොට සාමාන්‍යයෙන් රතු කලර් බලනොස්ස මොකද? එහෙම චෙක් කරලා බලනොස්ස රතු කලර් අනන්තාවේ රතු කොළ වර්ණන්තාවෙන් චෙක් කරලා බලන්නේ නැහැ. ඒක මොකද ඒක එච්චර ලොකු ගැටලුවකුත් නෙවෙයිනේ. ඕකට අර කණ්ණාඩි එහෙමත් දැන් අලුතෙන් හොයාගෙන තියෙනවා. ඒ කට්ටියට දාලා වර්ණ බලන්න පුළුවන් ඒවා. ඒක නිසා එච්චර ගැටලුවක් ලොකු ප්‍රශ්නයක් තියෙන ලෙඩක් නෙවෙයි. හැබැයි මේක ඊටාම භයානක ලෙඩක්. ලොකු භයානක ලෙඩක් මේක. ඒතර මේකෙදි ලොකු වියදමකුත් යනවා මේ කට්ටියට බෙහෙත් කරන්න ගත්තාම. ඒක නිසා මේක ගොඩක් වෙලාවට මේ විවාහ කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒතර මෙහෙම වුණාම ලෙඩේ කවදාත් හොඳ කරන්න බෑද? ඒක සුව කරන්න පුළුවන් අර මේ මොනවද රතු ඇට විදුලි බද්ධ කිරීම ඇට විදුලි බද්ධ කිරීම ඇට විදුලි බද්ධ කරලා නේ. ඔව්. ඒතර මේ ඉන්නේ අපිට බැලුවොත් එහෙනම් මේ වගේ කට්ටිය එකට මෙයාලා එකට මෙයාලා එකට මෙයාලා එකක් ඉන්නවා. එතකොට අපි මේකේ රූපානුදර්ශ අනුපාතයද ලියන්නේ කියලා. නිරෝගී සහ උනට එකනේ සෙන් රෝගී දරුවන්ගේ සහ නිරෝගී දරුවන්ගේ අනුපාතය සුදුසු සටහනක් ඇසුරින් ලියන්න. මේ කට්ටිය නිරෝගී තුන නිරෝගී උනට එක. මෙයාලා රෝගී. මෙයාලා තුනට එකයි. ඒ කියන්නේ 125ක් අපිට රෝගී දරුවන් මෙහෙම විවාහකින් හම්බෙන්න පුළුවන්. විවාහකින් හම්බෙන්න පුළුවන්. ඒ වුණාට මේ ඔය විවාහයක් වුණාම සමහර ලාවට හදන හතර ළමයි 4-5 දෙනෙක් හදනවා ඔක්කොමලටම තැලසීමියා තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඔක හරීම භයානක දෙයක්. ඔගේ නිකම්ම ගියා නම් ඔය කුරුණෑගල තියෙන කුරුණෑගල කැකිරානේ අනුරාධපුරේ තියෙනවා මම දන්න විදිහට පොළොන්නරුවෙත් ඇති. ඒ හොස්පිටල් එකට ගියපු ගමන් ඔය ටෙස්ට් එක කරලා කාඩ් එකක් දෙනවා. ඒකේ තියෙනවා මේ මට මතක විදිහට කොළ පාට කාඩ් එකයි කහ පාට කාඩ් එකයි රතු පාට කාඩ් එක. ඒතර කොළ පාට කියන්නේ නිරෝගී, කහ පාට කාඩ් එක දුන්නොත් අපිට එයා වාහකේ. ඊට පස්සේ රතු පාට කාඩ් එක දුන්නොත් එහෙම එයා රෝගී කියලා තමයි. ඒකෙන් කියන්නේ ඒ කාඩ් එක ළඟ තියාගන්න එක හොඳයි. හරි ඊට පස්සේ මම කිව්වාට 2013 කීවි ප්‍රශ්නේද? අනේ සර් පුළුවන් නම් අර 7 වෙනි ප්‍රශ්නේ කරන්නකෝ සර් මම මේ ඒ හතද? අද කලින් කරානේ. ඔව් අපි ඒක කරමු පස්සේ කරමු. හරි? කරගෙන යනකම් අපි ඒක කරමු. 9 වෙනි ප්‍රශ්නේ ඒ කරන්ට් ගියා. මේකත් කරපු එකක්ද කොහෙද තමයි ගොඩක් ඒවා අපි කරලා තියෙන්නේ මේකේද? බලන්න කුරුල්ලන් නැරඹීමට ගිය නිරීක්ෂකගේ ප්‍රිස්ම දෙනතිය කියන්නේ අර S2කින්ම බලන අර බයිනකියුලා කියලා කියන්නේ අන්න එකක් භාවිතා කරලා. එතකොට මේ ප්‍රිස්ම දෙනතියක් භාවිතා දකින කුරුල්ලෙක්ගේ ප්‍රතිබිම්බය උඩු කුරුද යටි කුරුද කියලා. එතකොට මේ ඒකෙන් බලන භාවිතා කර ගසක අත්තක වසා සිටින කුරුල්ලෙකු නිරීක්ෂණය කරයි. කුරුල්ලා කුඩා පළතුරු ගෙඩියක් තම පාද මගින් අත්ත මත රඳවාගෙන අනුභවයට සූදානම්ව සිටි. එතකොට මේකේ අපි වස්තුව බැලුවොත් එහෙම මෙන්න මෙහෙම ගහක් තියෙනවා. මේ ගහ උඩ මෙහෙම අත්තක් තියෙනවා. මේ අත්ත උඩ පළතුරු ගෙඩියක් තියෙනවා. ඔන්න ඕක තමයි කියන්නේ. හරි කුරුල්ලාගේ වැදගත්කමක් නැහැ වෙද. පළතුරු ගෙඩිය තමයි වැදගත් වෙන්නේ. මේකට ඇහුන්නේ නැහැ සර් කට් කරලා තිබ්බේ සර්. ඉරවලා තිබ්බේ. මට විනාඩියක් දෙන්න.
හරි. එතකොට මේකේ මේ පළතුරු ගෙඩිය ගැන තමයි වැදගත් වෙන්නේ. බලන්න නිරීක්ෂකයා ප්‍රිස්ම දෙලේ තියෙන දකින්න කුරුල්ලාගේ ප්‍රතිබිම්බය උඩු කුරුද යටි කුරුද. දැන් මේක ඕක දීලා තියෙන්නේ මේ ප්‍රිස්ම දෙලතියක් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරලා බලලා දිනන ඕනම කෙනෙක් අපි ඒකෙන් බලපුවම කවදාවත් යට අනිත් පැත්ත හැරලා පේන්නේ නැහැ මිනිස්සෙක් නේ. හැම වෙලාවෙම උඩු කුරුව තමයි පේන්නේ. අන්න එහෙම තමයි අපි ගන්න ඕනේ. නැත්තම් මේකේ තියෙන කාච මොනවද අන්න එහෙම කියලා නිකන් විස්තරයක් කරගෙන බලාගෙන ගියොත් එහෙම අපිට මේක වරදිනවා. මොකද ඉතා ඈත තියෙන වස්තුවක් ගත්තොත් එහෙම උත්තල කාචයකින් අපිට යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි පේන්නේ. ඈත තියෙන වස්තුවක යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි උත්තල කාචයක පේන්නේ. කියන්නේ මෙහෙමනේ ඈත තියෙන වස්තුවක ආලෝක කිරණ මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙහෙ තමයි ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ. ඒ වුණාට මේක මේ උත්තල කාච කීපයක් එකතු කරලා හදපු එකක් තමයි මේක මේ ප්‍රිස්ම දෙනෙතිය කියන්නේ. අනික එක ඇතුලේ ප්‍රිස්මෙකුත් තියෙනවා. එහෙම වුණාම මේ වස්තුව අනිවාර්යෙන් උඩු කුරුව තමයි අපිට පේන්නේ. ඒක ලොකුවට හිතන්න යන්න එපා. මේකේ මේ නිකන් ඔයාලා මතක් කරගන්න ඕනේ ප්‍රිස්ම දෙනෙතියකින් අපි බලනකොට කොහොමද පේන්නේ කියලා. ඒතර මේකේ උඩු කුරුයි කියලා තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ ප්‍රිස්ම දෙනෙතියේ භාවිතා වන කාච වර්ගයේ උත්තල කාච තමයි භාවිතා වෙන්නේ. ඊට පස්සේ පළතුරු ගෙඩිය අනුභවයට පෙර කුරුල්ලාගේ පාදවලින් ගිලිහි සිරස්ව බිමට වැටුණි. පළතුරු ගෙඩිය වැටලා තියෙනවා. ඊට පස්සේ පළතුරු ගෙඩියේ චලිතයට අදාළ ප්‍රවේගකාර ප්‍රස්ථාරයේ පහත දී ඇත. ප්‍රස්ථාරයේ V ලෙස දක්වා ඇත්තේ පළතුරු ගෙඩියේ බිමට වදින ප්‍රවේගය. එතකොට මේකෙදි ප්‍රස්ථාරය මෙහෙම දීලා තියෙනවා. ඊට පස්සේ ප්‍රස්ථාරය මෙන්න මෙහෙම ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. ප්‍රවේගකාර ප්‍රස්ථාරයෙන් දීලා තියෙනවා. එතකොට මේ ප්‍රවේගය V කියලා තමයි දීලා තියෙන්නේ. මේ ප්‍රවේගය V. ඊට පස්සේ මෙතන කාලය දීලා තියෙනවා. කාලය තප්පර. ඊට පස්සේ කාලය නම් දීලා තියෙනවා 2යි කියලා නේ. තප්පර 2ක් ඇතුළත බිමට වැටෙනවා. එතකොට මේකේ ගුරුත්ව විතරණයක් දීලා තියෙනවා 10යි ms ඍණ 2. 10යි ms ඍණ 2 ගුරුත්වජ ත්වරණ. එතන ඔන්න ඔය විස්තර ටික දීලා තියෙනවා. ඉස්සෙල්ලාම අහනවා ප්‍රස්ථාරයේ ඇසුරින් හෝ වෙනත් ක්‍රමයකින් හෝ v ප්‍රවේගය සොයන්න. එතන මෙන්න මේ බිමට වැටෙනකොට මෙන්න මේ අවසාන ප්‍රවේගය ප්‍රස්ථාරයේ ඇසුරින් හරි වෙනත් ක්‍රමයකින් හරි හොයන්න කියලා කියනවා. එතන මේකෙදි මේ කට්ටිය අර චලිත සමීකරණත් භාවිතා කරලා තිනවා. අන්න ඒක තමයි ඒවා සිලබස් එකේ නැති දේවල්. උගන්ලා තියෙනවද දන්නේ නැහැ කොහෙන් හරි. හැබැයි ඒවා උගන්වන්න නැහැ සිලබස් එකේ. අර v සමානයි ut ධන භාගයක් at වර්ග s සමානයි මේ a level වලට තියෙනවා. මටත් හරියටම මතක නෑ දැන්. ඊට පස්සේ v සමානයි at ඔන්නෝම සමීකරණ කීපයක් තියෙනවා. ඔය සමීකරණ මතක තියාගෙන කරන්නත් පුළුවන්. ඒ වුණාට ඒවා ඔයාලගේ සිලබස් එකේ නැහැ. හරිද? සමීකරණ 4යි තියෙන්නේ. ඒ සමීකරණ 4 මතක තියාගත්තම කරන්න පුළුවන්. ඒ වුණාට ඒකෙන් දෙයක් පාඩම් ගන්න ඕනේ නේද? ඈ? මොකද මාලිෂ? ඒකින්ද ඒකින්ද ඒ සමීකරණ මේ පාඩම් කරගන්න ඕනේ නැද්ද කියලා අහන්නේ. නෑ ඒව පාඩම් කරගන්න ඕනේ නෑ. ඒව පාඩම් කරලා ඒව දාලා හදන්න අවශ්‍යතාවයක් නෑ. ඒව ඕනේ නෑ. මොකද ඔයාලගේ සිලබස් එකේ නෑ ඒක. හරි? මේව හදන්න ලේසි ක්‍රම තියෙනවා. ඊට වැඩිය. බලන්නකො. මම මේක ක්‍රම දෙකකට හදනවා. හොඳට බලාගන්න මේ හදන ක්‍රම දෙක. මේක මේ ප්‍රස්ථාරය ආශ්‍රයනුත් මම හදනවා, නිකනුත් හදනවා. හරි? ඊට පස්සේ ප්‍රස්ථාරය ආශ්‍රය කරගන්න නැතුවත් හදනවා. බලන්න මේකේ 3A මේක මුලින්ම කියනවා මෙන්න මෙහෙම කියන්නේ ප්‍රස්ථාරයේ ඇසුරින් හෝ වෙනත් ක්‍රමයන් මගින් v ප්‍රවේගය සොයන්න. v කියලා කියන්නේ මෙන්න මේ ප්‍රවේගය. එතකොට මේකේ අපිට ත්වරණය දීලා තියෙනවා. ත්වරණය දීලා තියෙනවා. අපි දන්නවා විස්ථාපන කාල ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් ත්වරණය ලැබෙනවා. එතකොට ත්වරණය සමානයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. මේක ලියා ගන්න. හරිද? මේක ලියා ගන්න මේ හදන ක්‍රමය. තොර ත්වරණය සමානයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා අපිට මේකේ ත්වරණය හොයාගන්න පුළුවන්. ත්වරණය කියන එකට සමීකරණයක් අපි දන්නවා මේ. තොර ත්වරණය කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන එක බැලුවොත් එහෙනම් අපිට y වෙනස බෙදීම x වෙනස. y වෙනස බෙදීම x වෙනස තමයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ. හරිද?
ඒතර ත්වරණය කියලා කියන්නේ මෙතන ත්වරණය කියලා කියන්නේ බලන්න අපිට මේකේ ත්වරණය දීලා තියෙනවා එක තැනක. මේ තියෙන්නේ ගුරුත්වය යටතේ පහළට වැටෙන නිසා ත්වරණය ගුරුත්වජ ත්වරණයම තමයි. හරි. ඒතර මේකේ ත්වරණය වෙන්නේ ගුරුත්වජ ත්වරණය. ගුරුත්වය ත්වරණය තමයි ත්වරණය වෙන්නේ. ඊට පස්සේ x y වෙනස බැලුවොත් එහෙම y වල සිද්ධ වෙලා තියෙන වෙනස බිඳුවේ ඉඳලා v වලට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ v අඩු කිරීම බිඳුව. ඔන්න y වල සිද්ධ වෙලා තියෙන වෙනස. x වල සිද්ධ වෙලා තියෙන වෙනස බලන්න බිඳුවේ ඉඳලා 2ට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 2 අඩු කිරීම බිඳුව. ඊළඟට ත්වරණය කියන එක ගුරුත්වය ත්වරණයම තමයි. ඒ කියන්නේ 10යි. මේකෙදී අර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන නිසා මේකෙදී අපි ඒකක දාන්න අවශ්‍ය නැහැ 10 කියලා දාන්න. හරි. ඊට පස්සේ මේකේ v අකුර උක්ත කරගන්න. v අකුර උක්ත කරගත්තාම අපිට v වලට අගයක් එනවා. එතන v වලින් බිඳුවක් අඩු කරලා තියෙන්නේ. ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද බිඳුව අයින් කරලා දාන්න පුළුවන්. දෙකෙනුත් බිඳුවක් අඩු කරලා තියෙන්නේ. ඒ බිඳුව අයින් කරන්න පුළුවන්. එතකොට v සමානයි 10 ගුණ කිරීම 2 සමානයි 20යි. හරි 20යි. මේකේ අපි v කියන්නේ ප්‍රවේගයක් නිසා ms ඍණ 1 කියලා දානවා. එතන මේක එක ක්‍රමයක්. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් හොයාගන්න පුළුවන් ත්වරණය. එතන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ මෙන්න මේ y අක්ෂයේ සිද්ධ වෙලා තියෙන වෙනස බෙදීමේ x අක්ෂයේ සිද්ධ වෙලා තියෙන වෙනස. එතන y වෙනස බෙදීමේ x වෙනස. y අක්ෂයේ සිද්ධ වෙලා වෙනස තමයි v අඩු කිරීම බිඳුව. මොකද බිඳුවේ ඉඳලා v වලට ගිහිල්ලා තියෙන්නේ. x අක්ෂයේ මේක නම් ඔක්කොම දන්නවා අපි. බිඳුවේ ඉඳලා 2ට ගිහිල්ලා තියෙන්නේ. එතකොට 2 අඩු කිරීම බිඳුව. එතන මේක v බෙදීම දෙකම තමයි මේ බිඳුවට අඩු කරලා තියෙන්නේ. ඊට පස්සේ දෙක මෙහා පැත්තට අරන් ගියපුවාම 10 ගුණ කිරීම 2 20යි ms ඍණ 1. එතන v වලට අගේ මෙහෙම ගන්න පුළුවන්. මේක එක ක්‍රමයක්. හරි. ඊළඟ ක්‍රමය තමයි මෙන්න මේක. මේ ලියා ගන්න කියනකොටම ඊට පස්සේ අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි දන්නවා මේකේ ආරම්භක ප්‍රවේගය දන්නවා ගහ උඩ අත්ත උඩ තියෙනකොට 0.1 ms ඍණ 1යි. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරණත් පුළුවන් අපිට ආරම්භක ප්‍රවේගය 0.1 ms ඍණ 1. ඊට පස්සේ අවසාන ප්‍රවේගය v. ඒක අපිට සංකේතය තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන දීලා තියෙනවා කාලය. ගත වෙලා තියෙන කාලය තප්පර 2යි. ඒතර අපිට මෙහෙම සමීකරණයක් අපි දන්නවා ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. හරි ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතන මේකේ ප්‍රවේග වෙනස අපිට ත්වරණය කියන එකට ගුරුත්වය ත්වරණයමයි ගන්න වෙන්නේ. 10යි ms ඍණ 2 සමානයි ප්‍රවේග වෙනස වෙලා තියෙන මෙතන මේ ගහ උඩ තියෙද්දි 0.1 ms ඍණ 1යි වැටෙනකොට v ms ඍණ 1යි. එතකොට අපිට මේකේ ප්‍රවේග වෙනස විදියට ගන්න වෙන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. v වලින් බිඳුවක් අඩු කරනවා. ඔන්න ඔක තමයි ප්‍රවේග වෙනස. හරි ඒක බෙදනවා කාලය. සම්පූර්ණ මේකට ගිහිලා තියෙන කාලය 2යි. 2යි s තප්පර. එතකොට අපිට මේක v කියන එක පැත්තක තනි කරගත්ත හැකි v සමානයි මේක 10යි ms ඍණ 2 ගුණ කිරීම 2යි s සමානයි 10 වරක් 2 20යි ms ඍණ 1. එතකොට මේක අර ඒකක සුළු කරලා බැලුවත් මම හැදුවා ඒක මෙච්චර. මොකද මලිෂ? මගේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. නෑ නෑ සර් අපිටත් ඇහෙන්නේ නෑ බාගෙට කියලා නාමයක් තියෙනවා නේ සර් යාගේ. ඔව්ද? මං කියපුව ඇහුන්නේ නැද්ද? නෑ නෑ එයාගේ මේ සිග්නල් අපිට සර් කියන එක ඇහෙනවා. එයාට සිග්නල් නැද්ද ඔයගොල්ලෝ? හරි. ඉතින් මේ විදිහට මට මැසේජ් එකක් හරි දාන්න. ඔව් මේ ක්‍රමයෙන් හදලා තියෙන මේක මම මේක මේ හිමීට ගොඩක් හිමීට වලට මේ ක්‍රම දෙකම කියලා තිබුණේ කියලා දුන්නේ මේක මේ හොඳට ඔළුවට දාගන්න. ප්‍රස්ථාරයෙන් හදනවා නම් අර විදිහට හදන්න අනුක්‍රමණය කියලා අරගෙන නිකන් හදනවා නම් ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඒතර මේක මේවා මේ සමීකරණ මේ සමීකරණෙ මෙතෙන්ට දාන්න කොහොමද හොයාගත්තේ? ඒවා මේ පුරුද්දෙන් තමයි. හරි පුරුද්දෙන් තමයි. ඒක හදලා හුරු වෙන්න.
හරි ඊළඟට බලන්න බිම සිටි කුරුල්ලෙක් කුරුල්ලා සිටින අත්තට උස ගණනය කරන්න. බිම සිට ඒක අපිට මේකෙම ප්‍රස්ථාරයෙන්ම හොයලා දාන්න පුළුවන්. ප්‍රස්ථාරයෙන්ම හොයලා දාන්න පුළුවන් මෙහෙම. ඒකත් මම ප්‍රස්ථාරයෙන් හොයන විදිහයි නිකන් හොයන විදිහයි දෙකම කියන්න. හරිද? මේකත් හොඳට බලා ගන්න. මේවා මේ වැදගත් හින්දා මම මේ හිමීට කියලා දෙන්නේ. හරිද? මේක ප්‍රවේගය ms ඍණ 1. ඊට මේක කාලය. තප්පර. දැන් අපි v කියන එක දන්නවා. v කීයද කියලා දන්නවා. මෙතන තියෙන්නේ 20යි. මෙතන තියෙන්නේ 2යි. ඔහොමනේ තියෙන්නේ. 20 නේ තිබුණේ. ඔව් 20 තමයි තිබුණේ. එතන මෙතන 2යි. එතකොට මේකේ මේ අපිට පුළුවන් මේක ක්‍රම දෙකකට හදන්න. මේ ප්‍රශ්නේ පළතුරු ගෙඩිය බිම සිට කුරුල්ලා සිටින අත්තර උස ගණනය කරන්න කියපුවාම ක්‍රම දෙකකට හදන්න පුළුවන්. එකක් තමයි මෙන්න මේ ප්‍රස්ථාරය ආශ්‍රයෙන් හදන්න පුළුවන්. ඒක කරන්නේ විස්ථාපනය සමානයි ප්‍රවේගකාර ප්‍රස්ථාරයක විස්ථාපනය හොයන්නේ කොහොමද නදීප මේ ප්‍රස්ථාරය ආශ්‍රය කරන ප්‍රස්ථාරය ඇසුරෙන් කොහොමද විස්ථාපනය හොයන්නේ ප්‍රවේගකාර ප්‍රස්ථාරයක ත්‍රිකෝණයේ වර්ගඵලය. අන්න හරි. ප්‍රස්ථාරයේ බොහොම හොඳයි. වර්ගඵලය. ඒතර ප්‍රස්ථාරයේ වර්ගඵලය ගත්තාම අපිට විස්ථාපනය එනවා. ඒතකොට නිකම්ම අපිට විස්ථාපනය හොයන්න පුළුවන් මේකේ දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය 2යි ඒක ගුණ කරනවා ලම්බෝස 20යි. ඒතකොට එනවා අපිට 20යි මීටර් කිය. මීටර් 20ක් ගසට තියෙන දුර තියෙන. ඒතර මේක ලේසි ක්‍රමය. මේක තමයි ලේසි ක්‍රමය. ටිකක් අමාරු විදිහක් තියෙනවා. ටිකක් අමාරු විදිහක් තියෙනවා මෙන්න මේක. විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලයක. මොකද මේකේ එක ප්‍රවේගයක් නැහැනේ බලන්නකො මේකේ ආරම්භක ප්‍රවේගය 0යි අවසාන ප්‍රවේගය 20යි. එතකොට අර අපිට විස්ථාපනය සමානයි ප්‍රවේගය ගුණ කිරීම කාලය කියලා ගන්න බෑ. මධ්‍යක ප්‍රවේගය තමයි ගන්න. මොකද ඒකාකාර ප්‍රවේගයකින් නෙවෙයි ගමන් කරලා තියෙන්නේ අර ගුරුත්වය ත්වරණයෙන් තමයි ගමන් කරලා තියෙන්නේ. ඒතර විස්ථාපනය කියන එක මේ විදිහට හොයා ගන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලාම අපි මධ්‍යක ප්‍රවේගය හොයාගෙන ඉන්න ඕනේ. මධ්‍යක ප්‍රවේගය සමානයි ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසාන ප්‍රවේගය බෙදීම 2. ඕක තමයි මධ්‍යක ප්‍රවේගය. ඒතර මධ්‍යක ප්‍රවේගය ගත්තොත් එහෙම ආරම්භක ප්‍රවේගයේ 0යි ms ඍණ 1යි අවසාන ප්‍රවේගයේ 20යි ms ඍණ 1යි ඒක දෙකෙන් බෙදපුවාම 10යි ms ඍණ 1යි කියලා. ඒතර මේ තමයි මධ්‍යක ප්‍රවේගය. මේ මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය හොයාගත්තාම ඒක කාලයට ආදේශ කරලා අපිට ඒත් උත්තරේ ගන්න පුළුවන්. සමානයි මධ්‍යක ප්‍රවේගය අපි හොයාගත්තා 10යි ms ඍණ 1යි කාලය 2යි තප්පර 2යි. ඒතර ඔහොම එකක් හදපුවාම ඔයාලට මේකේ ඒකක දිහා බලපුවාමත් වැඩේ අපි කරපු වැඩේ හරි කියන එක තේරෙනවා. බලන්න මෙතන s ඍණ 1 තියෙනවා. මෙතන s ධන 1 තියෙනවා. ඒතර s ධන 1ට s ඍණ 1 කැපිලා යනවා. ඒතර අපිට මීටර තමයි ඉතුරු වෙන්නේ. ඔව් එතකොට අර විස්ථාපනයමයි ඉන්නේ මීටර වලින් නිසා අපිට ඒ උත්තරේ හරි කියන එක තේරෙනවා. ඒතර මේ විදිහට හොයන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකටම ඕක හොයන්න පුළුවන්. ප්‍රස්ථාරය ආශ්‍රයෙන් හොයන්නත් පුළුවන්. මේ විදිහට හොයන්නත් පුළුවන්. ඒතර විභාග වේලාවේදී ඔයාලට කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ප්‍රස්ථාරයේ වර්ගඵලය හොයලා විස්ථාපනය හොයාගන්න එක. ඊට පස්සේ පළතුරු ගෙඩියේ ස්කන්ධය 46 ග්‍රෑම් නම් අත්මත තිබියදී පළතුරු ගෙඩියේ විභව ශක්තිය කොපමණ? විභව ශක්තිය හොයන්නේ විභව ශක්තිය අපි P කියලා ගත්තොත් විභව ශක්තිය හොයන සමීකරණේ mgh. මේක නම් ඔක්කොමලා කරලා තිබුණා හරියට. මේකේ m කියන්නේ 40යි 40 බෙදන්න ඕනේ 1000න් කිලෝග්‍රෑම් කරා. එතකොට ඒක ගුණ කරන්න ඕනේ g කියන්නේ 10යි ms ඍණ 1යි ඍණ 2යි ගුණ කිරීම h කියන්නේ මේකේ උස අපි ගත්තා 20යි. බිඳුවට බිඳුව කැපිලා ගියා මේ බිඳුවට මේ බිඳුව කැපිලා ගියා ඊට පස්සේ මේ බිඳුවට මේක කැපිලා ගියා 8යි නේ 8යි ජූල් ජූල් 8යි ජූල් 8යි තමයි උත්තරේ එන්නේ. හරි මම මේකත් මකනවා. ජූල් 8යි උත්තරේ එන්න ඕනේ. ඊට පස්සේ අහනවා පළතුරු ගෙඩිය බිම වදින මොහොතේ චාලක ශක්තිය. එතකොට ඒකට දාන්න තියෙන්නේ sorry මේක kp නෙවෙයි ep ek සමානයි භාගයයි mv වර්ග. මේ විභව ශක්තිය මම දැම්මේ ep කියලා මේක ek කියලා ගත්තා. දෙකෙන් එක ගුණ කිරීම ස්කන්ධය
ආයෙත් මේක 40000න් බෙදන්න ඕනේ. කිලෝග්‍රෑම් කරන්න ඕන නිසා ගුණ කිරීම b වර්ග කියපුවාම 20 ms ඍණ 1 ගුණ කිරීම 20යි ms ඍණ 1. මොකද වැටෙන වෙලාවේ මේකේ ප්‍රවේගය නිසා මේ බිඳුවට මේ බිඳුව මේ බිඳුවට මේ බිඳුව කැපුණා මේ බිඳුවට මේ බිඳුව කැපුණා මේ දෙකට මේ හතර කැපුණා 2යි ඊට සෙන්ටිමීටර එනවා 8යි ජූල්. ජූල් 8යි කියලා උත්තරේ. හරි ඊට පස්සේ ඉහත B සහ C හි ලබාගත් ප්‍රතිඵල වලින් තහවුරු කර හැකි භෞතික විද්‍යාවේ නියමය. මේක ශක්ති සංස්ථිති නියමය නේ. ශක්ති සංස්ථිති නියමය ශක්තිය මැවීමක් හෝ විනාශ කිරීමක් සිද්ධ කරන්න බෑ. කරන්න පුළුවන් මේ වගේ ශක්ති පරිවර්තනයක් පමණ. ශක්ති පරිවර්තනයක් විතරයි කරන්න පුළුවන්. ශක්තිය මේ ශක්තිය කියන්නේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් කරන්න පුළුවන්. හැබැයි විභව ශක්තිය විනාශ කරලා දාන්න බෑ. නැති කරලා දාන්න බෑ. ඒක නියමයක්. හරි. එතකොට ඒක ශක්ති සංස්ථිති නියමය කියලා තමයි කියන්නේ. හරි. අපි බහුවර්ණයක් කරමු. ගන්න ඔයාලගේ පාස් පේපර් පොතේ මෙන්න මේ ටික ඉක්මනට ලකුණු කරගන්න. මොන අවුරුද්දද සර්? අවුරුදු දෙක තුනක ප්‍රශ්න මම ලකුණු කරගෙන තියෙනවා. ඔයාලට මම කිව්වනේ අර පාඩම් වගේ පාඩම් කරගන්න කියලා. මම කිව්වා පදාර්ථයේ ජීවීන්ගේ ලාක්ෂණිකයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ පදාර්ථයේ වෙනස් වීම මේ ටිකනේ. තව මේ දෙක තුනක් ඉතින් පාඩම් එහෙම මෙහෙන් කෑලි කෑලි මං අරගෙන තියෙනවා මේ ප්‍රශ්න දෙක තුනක් ගන්න තියෙනවා. ඒවත් එක්ක කරලා දාමු. බලන්න 2010 පේපර් එක ගන්න 2010 බහුවර්ණ පේපර් එකේ චුට්ටක් ඉන්නද? දෙදස් 13 වෙනි ප්‍රශ්නේ 19 වෙනි ප්‍රශ්නේ ඊට පස්සේ 21 වෙනි ප්‍රශ්නේ 22 වෙනි ප්‍රශ්නේ සර් 13 19 නේ තියෙන්නේ. ඔව් 13යි 19යි 21යි 22යි 24යි හරි මේ ඊළඟ අවුරුදු වල ඒවත් කරමු. ඉස්සෙල්ලා ඔය ටික කරන්න. ඔය ටික කරන්න 1 2 3 4 5 6 විනාඩි 5ක් ඇතුලේ නේද? ඔය විනාඩි 5ක් ඇතුලේ. විනාඩි 5න් ඔය ටික කරන්න. මම උත්තර අහනවා. ඒක නිසා මේ කරන්න අනිවාර්යයෙන්. නවය 31යි 9:36ට කතා කරමු. මේ ලබන සඳ මට ඔයාලට මේ ටියුට් ගෙනත් දෙන්න එන්න වෙනවා. ඒක නිසා සමහරවිට මොකද සඳ ඉදිරිනීති දාලා ඉදා රෑම දායිත් දන්නේ නැහැ ඉදිරිනීති. මේක නිසා මේ දවස් ටික එන්න විදිහකුත් නැහැ. ටියුට් ගෙනත් දෙන්න එන්න වෙනවා උදේ මට. ඒ නිසා සඳ උදේ ක්ලාස් එක කරන්න වෙන්නේ. අපි අඟහරුවාදා කරමු. අපි ආයේ අමතර දවසක් එදාට කතා කරගමු. හරි එදාට දවසක් කතා කරගමු. සඳ මං එනවා හබරන ටියුට් බෙදන්න. ඒතර සඳම ගත්තා නම් හොඳයි. මොකද ආයේ ඉදිරිනීති වැටෙයිද දන්නේ නැහැ. ඒක නිසා
ඊට පස්සේ ඒ වෙනුවට වෙන දවසක පන්ති කරනවස්ස නේ. බලමු කොහොම හරි වෙන් කරගමු. දවසක් කරමු බැරිනොත් ඉතින් අවුලකුත් නැහැ. ඉතින් සඳ ගැටලුවක් නැහැ. කරා හරියද දන්නේ නැහැ. පටගමු. ආස ඉවරයි. ඉවරයි සර් හරියද දන්නේ නැහැ. නදීප හරිද? හරි සර්. හරි. හරි බලන්න. මේකේ මුලින්ම අහලා තියෙනවා මිනිරන් ග්ලූකෝස් සහ වාතයේ නිදසුන් වනුයේ පිළිවෙලින් මොකද්ද මේකට ආවේ? කවුද මේ ශිහාන් මොකක්ද ආවේ උත්තරේ? මම තුන ගැහුවා. සමජාතීය මිශ්‍රණ සඳහා ඔව් මිනිරන් තියෙනවා ග්ලූකෝස් තියෙනවා වාතය. එතකොට මේකේ මිනිරන් කියලා කියන්නේ මූලද්‍රව්‍යයක් නේ. මිනිරන් කියලා කියන්නේ මූලද්‍රව්‍යයක්. මොකද මිනිරන් කියන්නේ කාබන් වල බහුරූපී ආකාරය. කාබන් වල තවත් බහුරූපී ආකාර තියෙනවා මේ දියමන්ති. එතකොට මිනිරන් ඊට පස්සේ අස්පටික කාබන් ඊට පස්සේ තව ඔය අඟුරු ගත්තොත් ගල් අඟුරු ගත්තොත් ඒ කාබන් විතරයි තියෙන්නේ. ඊට පස්සේ අර නැනෝ තාක්ෂණයෙන් හදපු කාබන් ඔන්න විදිහට කාබන් වල බහුරූපී ආකාර වගේක් තියෙනවා. ඒ කියන්නේ කාබන් ස්වභාවයේ පවතින විදි ටිකක්. ඒ ආකාර ටික. එතකොට ඒ ටිකෙන් අර මිනිරන් කියලා කියන්නේ එක ආකාරයක. ඒ කියන්නේ ඒක මූලද්‍රව්‍යයක්. එතකොට පළවෙනි උත්තරේ එහෙම අයින් කරන්න පුළුවන්. ග්ලූකෝස්. ග්ලූකෝස් කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා හැදිච්ච සංයෝගයක්. ඒක සංයෝගය. එතකොට ඊළඟ දෙවෙනි උත්තරෙත් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ වාතය කියලා කියන්නේ සමජාතීය මිශ්‍රණයක්. ඒ කියන්නේ මිශ්‍රණයේ පුරාම වාත සංඝටක වායු සංඝටක එක සමානව පැතිරලා තියෙනවා. ඒක නිසා සමජාතීය මිශ්‍රණය. එතකොට ඒකට උත්තරෙ එන්න ඕනේ 3. ඊළඟට සමීකරණයක් දීලා තියෙනවා. කැල්සියම් කාබනේට් වරහනක් දීලා තියෙනවා. වරහන ඇතුළට මොකුත් දීලා නැහැ. ඊට පස්සේ 2 HCl මේකෙත් දීලා නැහැ. ඊතලයක් දාලා තියෙනවා. කැල්සියම් ක්ලෝරයිඩ් ඒක දීලා තියෙනවා AQ කියලා. ඊට පස්සේ ජලය H2O මේක ලික්විඩ් කියලා දීලා තියෙනවා එල් අකුර. ඊට පස්සේ ධන කාබන් ඩයොක්සයිඩ් ඔන්නව දීලා තියෙනවා. ඒතකොට මේකේ ගෑස් ඒක දීලත් නැහැ. එතකොට මේ ටික පිළිවෙලින් ඉහළ සමීකරණය දැක්වෙන වරහන් තුල ඇති පිළිවෙලින් සඳහන් විය යුත්තේ මොනවද? වරහන් තුල පිළිවෙලින් සඳහන් විය යුත්තේ මොනවද? එතකොට මේකට මොකක්ද එන්න ඕනේ? ප්‍රභාෂ මේකට මොකක්ද එන්න ඕනේ අකුරු? අපිට අකුරු 4ක්නේ තියෙන්නේ. එකක් තමයි solid S කියන එක. ඊට පස්සේ ජලීය ඊට පස්සේ අපිට කියන තව ජලීය කියන එකට AQ. ඒක පස්සේ දාමුකෝ අපි. ඝන ද්‍රව වායු වලට ඉස්සලා දාමු ඝන. ඊට පස්සේ ද්‍රවයක් නම් liquid L අකුර දානවා. වරහන් ඇතුලේ දානවා. ඊට පස්සේ වායුවක් නම් G අකුර දානවා ගෑස් කියන්න. ඊට පස්සේ අර ජලීය ද්‍රාවණයක් නම් වතුර දිය කරලා ගත්ත එකක් නම් A Q කියලා දානවා. ඒක ප්‍රභාෂ කියන්නේ මේ ටිකෙන් මෙතෙන්ට එන්න ඕනේ මොකක්ද? කැල්සියම් ඔව් S තමයි එන්න ඕනේ. කැල්සියම් කාබනේට් කියන්නේ ඝනයක්. ඒක නිසා මෙතෙන්ට S අකුර එන්න. ඒතර සජිදු කියන්න බලන්න මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? AQ. AQ. ඒ කියන්නේ මේක
වතුරේ දිය කරලා ගත්ත එකක් නෙවෙයි හයිඩ්‍රොක්ලෝරික් කියන එක වතුරේ දිය කරලා තමයි මෙතෙන්දී අරන් තියෙන්නේ. එතකොට මේකට එන්න ඕනේ AQ. ඊට පස්සේ මෙතෙන්ට එන්න ඕනේ හසිනි කියන්න බලන්න මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් මොකද්ද? ඝනයද ද්‍රවයක්ද වායුවක්ද? ඒක අනුව බලලා මෙතන එන්න ඕනේ කියන්න මට. කාබන් ඩයොක්සයිඩ් වලට වායු වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව එන්න ඕනේ අකුර ගෑස් G කියන එක වායුව වලට ගෑස් කියලා කියන්නේ ගෑස් G අකුර තමයි එන්න ඕනේ. ඒතර ඔන්න ඔය විදිහට මේක සම්පූර්ණ වුණාම උත්තර එනවා SAQG. තුන්වෙනි උත්තරේ නේ සෙන්. තුන්වෙනි උත්තරේ. ඊට පස්සේ කැමට ගන්නා ලුණු නියදියක් තිත්ත රසයෙන් යුක්ත වූ අතර වාතයේ නිරාවරණය වෙස්සේ තැබූ විට තෙත්ති. ඒතකොට අර තිත්ත ලුණු තිත්තයි සමහරලාට ලුණු තිත්ත ගතියක් වෙනවා දැන් නම් එහෙම වෙන්නේ නැහැ. ඉස්සර එහෙම ආවලු. කියන්නේ තිත්ත එනවලු ලුණු වල. ඒකට හේතු වෙන සංයෝග දෙකක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මෙන්න මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් නිසා ලුණු තිත්ත රසයක් එනවා. ඊට පස්සේ මැග්නීසියම් ක්ලෝරයිඩ් අයින් කරලා දාන්න පුළුවන් විදිහක් තමයි ඔය ගොඩ ගහලා කඳු ගහලා තියන්න පුළුවන් ටික කාලයක් තිබ්බාම ඒකේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරාගෙන දිය වෙලා පිට වෙලා යනවා. හරි. එතකොට මේකෙදි සෝඩියම් ක්ලෝරයිඩ් ඒ කියන්නේ තෙත් වෙලා අයින් මොකද? අනිත් එක්ක කැල්සියම් ක්ලෝරයිඩ් අනිත් මේ තියෙන එක. ඔව්. ඊට පස්සේ මෙන්න මෙහෙම අපි ලුණු කඳු ගහලා තිබ්බාම මේකේ තියෙන අඩංගු වෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් ටික දිය වෙලා අයින් වෙලා යනවා. දිය වෙලා මෙහෙම අයින් වෙලා යනවා. මාස 6ක් විතර තියන්න ඕනේ. ඒ සාමාන්‍යයෙන් මාසයක් දෙකක් තියලා ගත්තොත් මේකේ මේ කන්දේ මේ ලුණු අතර මෙන්න මේ මැග්නීසියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ් කියන ඒවා තියෙනවා. එතකොට මේකේ මේක දිය වෙලා යනකොට මේකේ ගුණයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප H2O ත් එක්ක මිශ්‍ර වෙලා ඒවා උරාගෙන මෙයාලා දිය වෙලා යනවා. එතකොට මේකට අපි කියනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ඇති අවද්‍රාව්‍යතාවය කියලා නේ. ඔව් අවද්‍රාවක ගුණය. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් වල අවද්‍රාවක ගුණය නිසා තමයි මැග්නීසියම් ක්ලෝරයිඩ් මේ විදිහට ජල වාෂ්පත් උරාගෙන දිය වෙලා යන්නේ. අවද්‍රාවක ගුණය. හතරවෙනි උත්තරේ ඉන්නේ සෙන්. හතර තමයි උත්තරේ. ඒ කියන්නේ මේකෙදි බලන්න කියලා තියෙන දේවල් පළවෙනි එක සෝඩියම් ක්ලෝරයිඩ් අඩංගුය එය විලීන වී ඇත. තිත්ත රසක් එන්නේ නැහැ සෝඩියම් ක්ලෝරයිඩ් නේද? අනික එක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් විලීන වෙන්නේත් නැහැ. සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කරන්න නම් ඒක රත් කරන්න ඕනේ සෙල්සියස් අංශක 900ට 18 විතර ලොකු උෂ්ණත්වයක රත් කරන්න ඕනේ දිය කරන්න. ඒක නිසා එහෙම එකක් වෙන්නත් බෑ. ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් වල අවද්‍රාවක ගුණයකුත් නැහැ. කොච්චර එළිය තියලා තිබ්බත් සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම ලේසියකට දිය වෙන්නේ නැහැ. ඊළඟට මැග්නීසියම් ක්ලෝරයිඩ් අඩංගුවේ ඒ විලීන වී ඇත කිව්වොත් ඒකත් වැරදි. මොකද ඒකත් අපි දිය කරන්න අවශ්‍ය නම් ලොකු උෂ්ණත්වයකට රත් කරන්න ඕනේ. ඊට පස්සේ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ සුලභතම සමස්ථානිකය මම මේක කියද්දි පොඩ්ඩක් මතක් කරනවා ඔයාලට මේ ඒකරනේ පළවෙනි උත්තරේ. ඔව් හයිඩ්‍රජන් වල සමස්ථානික තුනක් තියෙනවා. හයිඩ්‍රජන් 1 හයිඩ්‍රජන් 1 හයිඩ්‍රජන් 1 මේ සමස්ථානික වලට කියන නම් ටිකක් තියෙනවා. සාමාන්‍ය කියන්න බලන්න මේ සමස්ථානික තුනට කියන නම මේකට කියන්නේ මොකද්ද මේකට කියන්නේ මොකද්ද මේකට කියන්නේ ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් නෑ පෝට්‍රියම් ඩියුටීරියම් ට්‍රිටියම්. ඔව් අන්න හරි බොහොම හොඳයි. මේක ප්‍රෝටියම් මේක ඩියුටීරියම් මේක ට්‍රිටියම් මේක ට්‍රිටියම්. එතකොට මෙන්න මේ කට්ටියගෙන් සාමාන්‍ය හයිඩ්‍රජන් ටිකක් ගත්තොත් අපි හයිඩ්‍රජන් ටිකක් එකතු කරගත්තොත් අපි කොහොම හරි බෝතලයකට හරි එකතු කරගත්තොත් 99ක් විතර තියෙන්නේ මෙයා. ඉතුරු කට්ටිය ඊටාම කුඩා ප්‍රමාණ වලින් ඒ හයිඩ්‍රජන් වල තියෙනවා. ඒ කියන්නේ සුලභතම සමස්ථානිකය කියන්නේ මේක. අපි හයිඩ්‍රජන් කියලා ලියන්න කිව්වොත් එහෙම ලියන්නේත් මෙන්න මේ හයිඩ්‍රජන් 1 කියන සමස්ථානිකය. මොකද 99කට වැඩිය තියෙන්නේ ওই සමස්ථානිකය. ඊට පස්සේ තව තියෙන ඔහොම සමස්ථානික. දැන් අර කාබන් වල සමස්ථානිකයක් තියෙනවා 6 12. මේක තමයි සුලභතම සමස්ථානික. ඒවට කාබන් වල තියෙනවා 6 14 කියලා සමස්ථානිකයකුත් ඊටාම සුළු ප්‍රමාණයක් හම්බ වෙනවා.
6 18 කියලා එකක්. ඔය 6 18 එවනම් ඉතාම සුළු ප්‍රමාණවලින් තියෙන ඒවා ගණන් ගන්නවත් නැහැ 6 12 6 14 6 16 10 16ත් ඉතාම සුළු ප්‍රමාණයක් තියෙනවා මෙන්න මෙයා තමයි 90%කට වැඩිය තියෙන්නේ 6 12. ඒතර සුලභතාවය කියන්නේ ඔය මේ මොකද්ද මෙන්න මේ වගේ සමස්ථානික පෙන්නනවා ගොඩක් මූලද්‍රව්‍ය පෙන්නුවට සුලභ එක්කෙනෙක් ඉන්නවා. අපි එයා තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. එයාගේ දැන් හයිඩ්‍රජන් කිව්වොත් මෙයාව තමයි ලියන්න ඕනේ යා. ඊළඟට ජලීය ද්‍රාවණයක හයිඩ්‍රජන් ධනායන මුදා හැරීමේ හැකියාව ආරෝහණ වන පිළිවෙලට සංයුග 4ක් පහසු පෙළගස්සා ඇත. මේක නම් අර අම්ල භස්ම පාඩමේට අදාළ එකක්. මීට ප්‍රතිවිරුද්ධ ආකාරයට විචලනය වනුයේ එම සංයෝග පහ සඳහන් කුමන ගුණයද? මොකද්ද? බාස්මිකතාව. ඔව්. බාස්මිකතාවය තමයි උත්තර. භාෂ්මික ආම්ලිකතාවයට ප්‍රතිවිරුද්ධ විදිහට වැඩ කරන්නේ බාස්මිකතාවය. හරි. එච්චර කිව්වේ නේද මම? ඊළඟට ගන්න 2011 පේපර් එක ගන්න බලන්න. මම තා ප්‍රශ්න වගේකුත් හදලා තියෙනවා ඔයාලගෙන් කෙලින්ම අහන්නත් ඒ ටිකටත් යන්න. මොන අවුරුද්දද කිව්වේ? 2011 පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ මේක නම් තියෙනවා මේ සෛලයයි මේකේ තියෙන අර ජෛව විවිධත්වයයි ඒ කොටස් දෙක ජෛව ගෝලය කියන පාඩමේ ජෛව ලෝකය කියන පාඩමේ ප්‍රශ්නකුයි මේ ඒකත් කරන්න ඒවා ඉතින් ඔක්කොම පුළුවන් වෙන්න බෑ ඊළඟට 13 14 21 23 එච්චර ඒ ටික කරන්නකෝ 2011 නිසලා ප්‍රශ්න දෙකකින් කීයක් හරි ගියද කීයක් වැරදුනද? පළවෙනි එකේද? ඔව් පළවෙනි ටික එකක් හරි. ඔව්. හරිද? මොකක්ද යන්? 20 වෙනි ප්‍රශ්නේ. ඔව්. 20 මම කරන්න කියලා නෑ. ඒක කරන්න කියලා නෑ මේක ඉතින් අම්ලයක්නේ අවශ්‍ය වෙන්නේ. විනාකිරි තමයි ඕනේ. මම මේ අම්ල වස්ම ගැන නෙවෙයි මේකේ මේ අර පාඩම් තුන නිසා තමයි මේක මම ඒක තෝරගත්තේ නැත්තේ විනාකිරි කියන එක තමයි හරියන්නේ. ඔකට මම හිතන්නේ. 21 මේ පොඩ්ඩක් 21ද? ආ ඉවරයි සර්. හරිද පටන් ගමුද? හරි මුලකින් ආ ඉඳලා සර් පටන් ගමු.
ඉවර නැත්තම් කියන්න. අන්තිමට කියන්නේ හරි කරන්න. දසුන් හරිද? හරි සර්. හරිනේ. බලන්න මේකේ දීලා තියෙනවා අංක 1 සහ 2 ප්‍රශ්න දක්වා ඇති ප්‍රකාශ වලට උචිත වන්නේ පහ සඳහන් කුමන ලක්ෂණයි තෝරන්න. එතන මේකේ ලක්ෂණ ටිකක් කියන්නේ මේකේ ඉන්ද්‍රිකාවන් ටිකක් තමයි දීලා තියෙන්නේ. න්‍යෂ්ටියයි, හරිත ලවයි, සෛල බිත්තියයි, මයිටොකොන්ඩ්‍රියමයි. බලන්න ශාක සෛලවල පමණක් දක්නට ලැබෙන්නේ. ශාක සෛලවල පමණක් දක්නට ලැබෙන්නේ. එතන මේකේ A, AB, BC, CD කියලා තියෙනවා. එතකොට මේකේ එන්න ඕනේ සෛල බිත්තියයි හරිත ලවයිනේ. ශාක සෛල වල පමණක් තියෙන්නේ හරිත ලවයි සෛල බිත්තිය. BC උත්තරේ 3. ඊට පස්සේ මේකේ අහනවා සජීවී සෛලයකට පොදු ලක්ෂණයක්. මේක ටිකක් මේ හිතන්න ඕනේ එකක්. නේ? මේ බාණුක මොකද්ද කියන්නේ? එව්වනම් බාණුක මොකද්ද කියන්නේ මේකට? සජීවී සෛලයකට පොදු ලක්ෂණය බාණුක නැද්ද? නිඳ කිල්ලද? නෑ වගේ. අතර නිසල මොකද්ද කියන්නේ මේකට? හතර D. හොඳයි. හතර තමයි උත්තරේ එන්න ඕනේ. මොකද මේකේ මේ බලන්න න්‍යෂ්ටියක් තිබීම සජීවී සෛල වලට පොදු ලක්ෂණයක්. ඒ කියන්නේ ඒක මේ පොදුයි තමයි. ඒ වුණාට අපි දන්නවා එක සෛලයක් තියෙනවා න්‍යෂ්ටි රහිතය. න්‍යෂ්ටි රහිත සෛලයක් තියෙනවා. මට දිව්‍යාංජන කියන්න බලන්න න්‍යෂ්ටි රහිත සෛලය අපේ දේහයේ තියෙන න්‍යෂ්ටියක් නැති සෛලයක් තියෙනවා. න්‍යෂ්ටියක් නැති සෛලයක් අපේ දේහයේ තියෙනවා. මොකද ඒවත් මේ දැම්ම මතක තියාගෙන යන්න ඕනේ. මොකද රතු රුධිරාණු මතක් කරගන්න රක්තාණු රතු රුධිරාණු තමයි න්‍යෂ්ටි රහිත සෛල. මොකද එයා ඔක්සිජන් පරිවහනය සඳහා ඔක්සිජන් පරිවහනය සඳහා ඒ අර අවශ්‍ය කරන ඉඩ හදා ගන්න න්‍යෂ්ටියක් නැති කරගෙන තියෙනවා. හැබැයි මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියා නැතුව නම් සෛලයකට සජීවීව ඉන්න බෑ. මයිටොකොන්ඩ්‍රියා නැතුව සජීවී ඉන්න බෑ. එතකොට මේ සජීවී සෛලයක් වෙන්න බෑ මයිටොකොන්ඩ්‍රියා නැතුව. ඒක නිසා ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. මයිටොකොන්ඩ්‍රියා. ඒකට D තමයි උත්තරේ. ඊට පස්සේ පොල් ගසේ උද්භිද විද්‍යාත්මක නාමයේ ද්විපද නාමකරණය අනුව නිවැරදිව දක්වා ඇත්තේ පහත කුමන වර්ණය? බාණුක මොකද්ද එහෙවේ? බාණුක නැද්ද පන්ති? පළවෙනි එක පළවෙනි එක තමයි උත්තරේ. බාණුක පන්ති ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ඉතින් කිව්වේ උත්තර දැන් නැහැ. එයා ගියා. සමහරට සිග්නල් එක ඉතලක් පහුවෙලා කිව්වේ. බලන්න මේ පොල් ගසේ උද්භිද විද්‍යාත්මක නාමය කිව්වම පළවෙනි එක තමයි උත්තරේ එන්න ඕනේ.
ඔයාලා මේ උද්භිද විද්‍යාත්මක නාමය අහනවානේ හැමදාම ඔය හැමදාම ප්‍රශ්නයක් දානවා. එතකොට ඕකෙදී ඔයාලා බලන්න ඕනේ දේවල් තමයි මේකේ මේ විශේෂයෙන් ලොකු දේවල් බලන්න නෑ. මේකේ හරි නම මොකද්ද? මේකද හරි නම. දැන් මේ කොකුස් නූසිපෙරා කියලා තිබුණාට මේක මේ කොකුස් නූසිපෙරාම තමයි හැමතැනම තියෙන්නේ. ඒක නිසා මේකේ නම හරිද වැරදිද කියලා බලන්න දෙයක් නෑ. ඔයාලට බලන්න තියෙන්නේ මේ කැපිටල් සිම්පල් අකුරු විතරයි. මේ දෙක විතරයි බලන්න තියෙන්නේ. ඒතර ඔයාලා බලන්න ඕනේ මේ නමේ පළවෙනි අකුර කැපිටල් මොකේද තියෙන්නේ. ඒතර බලපුවහම පළවෙනි අකුර කැපිටල් තියෙන දෙකක් තියෙනවා. ඊට පස්සේ ඉතුරු අකුරු එකක්වත් කැපිටල් වෙන්න බෑ. ඔන්න ඔකයි නීතිය. ඉතුරු අකුරු එකක්වත් කැපිටල් වෙන්න බෑ. එහෙම එකක් තියෙන්නේ පළවෙනි එක විතරයි. ඒතර මේකේ ලොකු දේවල් නීති ගොඩක් තියෙනවා ඕකේ. ලියන්න ඕනේ නීති ගොඩක් තියෙනවා. අනික එක තමයි ඊළඟට ඔයාලා බලන්න ඕනේ මේකේ මේ ඇල අකුරෙන් ටයිප් කරලා තියෙන්න ඕනේ. ටයිප් කරනවා නම් ඇල අකුරෙන් තියෙන්න ඕනේ. ලියනවා නම් යටින් ඉරක් ගහන්න ඕනේ. එතකොට මේකේ ටයිප් කරලා නෙමෙයි තියෙන්නේ හැම එකම. ඔව්. එතකොට හැම අකුරකම මේ හැම වචනයකම ඒ කියන්නේ උද්භිද නාමන්තිද හැම වචනයක්ම මේ මුලින් කැපිටල් අකුර ඊට පස්සේ හැම අනිත් ඒවා ඔක්කොම සිම්පල් වෙන්න ඕනද? ඔව්. මේක කියන්නේ එහෙමනේ ඝන නාමයේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. ඉතුරු අකුරු ඔක්කොම ටික සිම්පල් වෙන්න ඕනේ. විශේෂ නාමයේ ඊළඟට තියෙන්නේ විශේෂ නාමයේ අපි දැන් හෝමෝ සේපියන් ගත්තොත් එහෙම හෝමෝ කියන්නේ අපේ ඝන නාමය. හෝමෝ එකේ එච් අකුර කැපිටල් වෙන්න ඕනේ. සාපියන් කියන වචනේ ඒක සිම්පල් වෙන්න ඕනේ. හරි. එතකොට මේ විදිහට අනික එක ඇල අකුරු බලන්න ඕනේ. ඇල අකුරුත් මේකේ හරියට තියෙනවා. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නේ ක්ලෝරීන් 17 සමස්ථානික පරමාණුවක් සතු ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිවෙල. 17 මා යට තියෙනවා. තව යට තියෙන්නේ මොකද්ද? මේ අංකේ පේන්නේ. යට අංකේ මොකද්ද? 37යි යට තියෙන්නේ 17 නේ. 17යි. ක්ලෝරීන් 17 30 ක්ලෝරීන් 17 තමයි පරමාණු ක්‍රමාංකය 37 ස්කන්ධ ක්‍රමාංකය. එතන මේකේ පරමාණු ක්‍රමාංකය 17යි. ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකය 37යි. ඊට පස්සේ පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාවට. මෙයා හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාවට. ඒක සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. සාමාන්‍යයෙන් උදාසීන පරමාණුවක එහෙමයි. ඒතර පරමාණු ක්‍රමාංකය 17යි කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවත් 17යි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 17යි. ඒතර ඔන්න දෙක උත්තර ආවා අපිට. ඊට පස්සේ මෙන්න මේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවේ සහ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. ඒතර ස්කන්ධ ක්‍රමාංකය අපි දන්නවා 37යි. ප්‍රෝටෝන සංඛ්‍යාව 17යි. නියුට්‍රෝන සංඛ්‍යාව අපි දන්නේ නැහැ. ඒක තමයි හොයන්න තියෙන්නේ. ඒතර n සමානයි 37න් 17ක් අඩු කරපුවාම 20යි. එතන මෙන්න මේ ටික තමයි ප්‍රෝටෝන 17යි ඉලෙක්ට්‍රෝන 17යි නියුට්‍රෝන 20යි. එතකොට එක්තරා මූල ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන කියපුවාම 17යි 20යි 17යි. දෙවෙනි උත්තරේ. ඔව්. ඊළඟට එක්තරා මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන පිරී පවතින ශක්ති මට්ටම් සංඛ්‍යාව 4කි. එහි බාහිරතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් පවතී. එම මූලද්‍රව්‍ය ආයතන ආවර්තය හා කාණ්ඩය පිළිවෙලින්. සම්මානි මොකක්ද ආවේ උත්තරේ? තුන්වෙනි එක සර්. බලමු. එතන මේ වගේ ප්‍රශ්න හරිම මේ ලේසි හරිම ලේසි කියන වරද්ද ගන්න එපා. මේක නිකන් අර පොඩි එක තර්කයක්නේ තියෙන්නේ. මේ වගේ ඒ තර්කේ මතක තියාගන්න. එතකොට මේක හරි ලේසි ප්‍රශ්න වෙනවා. එක්තරා මූලද්‍රව්‍ය පරමාණුක පිරී පවතින ශක්ති මට්ටම් සංඛ්‍යාව. කියන්නේ ශක්ති මට්ටම් සංඛ්‍යාව මේකේ තියනවලු 4ක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් මෙහෙමයි. පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමට 8යි, ඊට තුන්වෙනි ශක්ති මට්ටමට 8යි. අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා කීයක් තියෙනවද කියලා තාම කියලා නැහැ. කියනවා මේකේ ශක්ති මට්ටම් සංඛ්‍යාව 4කි. එහි බාහිරතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. හරිද? ශක්ති මට්ටම් 4යි, 1 2 3 4යි, බාහිරතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක්. හරි එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙහෙම එන්න ඕනේ. නේද? 2 4 ඔව් එතකොට හතරවන ආවර්තයේ දෙවෙනි කාණ්ඩය. ඔව් මේ ශක්ති මට්ටම් සංඛ්‍යාව අනුව මෙයාගේ ආවර්තය කියන්න පුළුවන් 4. ඊට පස්සේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව එයාගේ කාණ්ඩය කියන්න පුළුවන්. 2 4 2. 4 2 තුන්වෙනි. හරි. ඊට පස්සේ ත්‍රිසංයුජ ලෝහයක් වන M ද්විසංයුජ ලෝහයක් වන X සමග සංයෝජනය වී සාධන සංයෝගයේ සූත්‍රය. ඉවත් කරන්න
M කියන්නේ ත්‍රිසංයුජයි කියනවා. එතන මෙයාගේ සංයුක්තාවය 3යි. ත්‍රිසංයුජයි කියපුවාම ඊට පස්සේ x කියන්නේ ද්විසංයුජයි කියනවා. මෙයාගේ සංයුක්තාවය 2යි. එතන සංයුක්තාවය 3ක් ඔව් එක්කෙනයි ඒ දෙක මාරු වෙනකොට m2 මේ දෙක මාරු කරන් පස්සේ m2 2x3 x3 කියලා එකක් එනවා. හරිද මේ ශිහාන් හරිද? මගේ ඒක ඩක් වෙලා තියෙනවා. ඒක මැකිලා තිබුණාද? බලන්න මිනරන් සහ දියමන්ති යන කාබන් වල බහුරූපී ආකාර වේ. බහුරූපී ආකාර. බානුකට ලොග් වෙන්න බෑවලුනේ. හරි ඊළඟට මේ මම ප්‍රශ්න වගේක් හොයාගත්තා ඔයාලගෙන් අහන්න කෙලින්ම මේ online paper දැන් ඔන්ලයින් පේපර් එකක් නෙමෙයි. මේක මම මේ ප්‍රසන්ටේෂන් එකක් හැදුවා මේ ප්‍රශ්න ටිකක් දාලා අර සාමාන්‍ය ඔයාලට අහන්නේ පාඩම් මැද්දේදී අන්න ඒ වගේ. පොඩ්ඩක් බලමු. පේන්නේ නැත්නම් කියන්න ප්‍රසන්ටේෂන් එක. පේනවද? පේනවනේ. බලන්න මේක කියවලා පහත වගන්ති අතරින් වෛරස් මං අහන එක්කෙනා උත්තර දෙන්න අනික් කට්ටියත් මට මැසේජ් එකක් දාන්න මේ උත්තර ටික. උත්තරේ මොකද්ද කියන එක. මේක නෑ එච්චර සාර්ථක ප්‍රශ්නයක් නෙවෙයි මේකේ හරි උත්තරයක් නෑ මම මේක කියලා ඊළඟ ප්‍රශ්නට යන්න. පහත වගන්ති අතරින් වෛරස් පිළිබඳ නිවැරදි වගන්තිය වන්නේ. මේ බලන්න වෛරස් වල සෛලීය සංවිධානයක් ඇත. කිව්වොත් ඒක වැරදිනේ වෛරස් කියන්නේ සෛල සංවිධානයක් නැති නිකම්ම ප්‍රෝටීනයක් විතරයි. ප්‍රෝටීන අණු ටිකක් එකතු වෙලා හැදිච්ච නිකන් ව්‍යුහයක්. ඒතකොට ඒකේ සෛල වලට අදාළ ඉන්ද්‍රියකාවත් මොකුත් නැහැ. ඒක නිසා එයා සෛල සංවිධානයක් නැහැ කියලා තමයි ගන්න. ඊළඟට වෛරස් තුල පරිවෘත්තීය ක්‍රියා කිසිවක් සිදු නොවේ. එහෙම කිව්වොත් එහෙනම් වෛරස් කියන්නේ පරිවෘත්තීය ක්‍රියා කිසිවක් සිදු නොවේ කිව්වහම ඒක හරිනේ. කිසිම පරිවෘත්තීය ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ වෛරස් තුල එන්සයිම ඇත කිව්වොත් එහෙනම් මේක ඔයාලගේ සිලබස් එකේ නැති වුණාට වෛරස් තුල එන්සයිම කීපයක් තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් එන්සයිම කීපයක් තියෙනවා. අර DNA polymerase ඔහොම කියලා එන්සයිම කීපයක් තියෙනවා. ඒවා ඔයාලගේ සිලබස් එකේ නැහැ. ඒකින්ද ඒක ගණන් ගන්න බෑ අපිට. ඊට පස්සේ සෑම වෛරසයක් තුලම DNA සහ RNA තියෙනවා කිව්වොත් වැරදි. ඒතකොට ওই දෙකම තියෙනවා කියලා කියන්නේ. හැබැයි මෙහෙම තිබුණොත් එහෙම සෑම වෛරසයක් තුලම DNA හෝ RNA කියලා තිබුණා නම් අන්න ඒක හරි. ඒතර මේකේදී මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මේක මෙන්න වෛරස් තුල එන්සයිම් ඇත කියන එක මේක හරි. තියෙන්න පුළුවන් එන්සයිම්. සමහරුන්ගේ තියෙන්න පුළුවන් සමහරුන්ගේ නැති වෙන්නත් පුළුවන්. ඒතර මෙන්න මේකත් භාගයක් විතර හරි. හෝ කියලා එක තිබුණා නම් ඒකත් හරි. එතකොට මෙන්න මේ සෛලීය සංවිධාන පරිවෘත්තීය ක්‍රියා සිදු නොවේ කිව්වොත් මේකත් හරි. ඒතර මෙන්න මේක නම් වැරදි. සෛලීය සංවිධානයක් ඇත කිව්වොත් ඒක වැරදි. ඒක නිසා මේක හරි උත්තරයක් ගන්න බෑ අපිට. ගන්නව නම් ගන්න වෙන්නේ BC කියන එක තමයි. එතකොට ඕකේ වැරදි පිළිතුර කියලා ඇහුවනම් හරිනේ. ඔව් වැරදි පිළිතුර කියලා ඇහුවනම් මෙන්න මේ දෙක අපිට නිකම්ම ගන්න පුළුවන්. A සහ D. එතකොට මේ උත්තරේ තුන්වෙනි උත්තරේ කියලා ගන්න පුළුවන්. හරි ඒක නිසා ඒක අපි අතාරිමු. ඊළඟ තව ප්‍රශ්න දෙකක් විතර මේ පේපර් එකේ තිබුණා ඔය. බලන්න පහත දැක්වෙන වගන්ති වර්ධනය පිළිබඳ දක්වා ඇති අතර ඒවායින් නිවැරදි වන්නේ. පළවෙනි එක වර්ධනය යන හොඳට බලන්න මේවා. වර්ධනය යනු සෛලයක වියලි බර වැඩිවීමයි. මේකත් එක්ක එකතු වෙනවද ශෙහාන් මොකද කියන්නේ? වියලි බර වැඩිවීමද වර්ධනය කියලා කියන්නේ? ශෙහාන් කියන්නේ මට ඇහෙන්නේ නැද්ද? ආයෙ නෑ කියන්න බෑ. ඒක වැරදිනේ. සෛලයක. වර්ධනය යනු සෛලයක වියලි බර වැඩිවීම කියන එක තමයි. වියලි බර වැඩිවීම. වියලි බර කියන්නේ සෛලයක ඇතුළට වතුර පිරලා බර වැඩි වුණා කියලා ඒක අපි වර්ධනය කියලා කියන්නේ නැහැ. වර්ධනය කියලා කියන්නේ වියලි බර වැඩිවීම. ඊට පස්සේ සෛල වර්ධනයේ ප්‍රත්‍යාවර්ත ක්‍රියාවලිය. මොකද මේ ප්‍රත්‍යාවර්ත කියන්නේ? ප්‍රත්‍යාවර්ත කියලා කියන්නේ ආපසු නිකන් අපි හිතමු අර දිශාවන් දෙකටම ඔව් වර්ධනය වෙච්ච කෙනෙකුට ආයෙ පොඩි වෙන්නත් පුළුවන් කියන එක නෙවෙයි කියන්නේ. එහෙම වෙන්න බෑනේ. වර්ධනය වුණා නම් වුණා. ඊට පස්සේ ආයෙ වර්ධනය අඩු වෙන්න බෑ. වර්ධනය කියන්නේ අප්‍රතිවර්තීය ක්‍රියාවලිය.
ඒතර ඒක වැරදි. ඊට සර් සෑම මම ඒ ප්‍රකාශ මොකද? මම ඒ උත්තරේ හරි සර්. 3 බලමු. සෑම සෛලයකම උපරිම වර්ධන මට්ටම සමානයි. සෑම සෛලයකම උපරිම වර්ධන මට්ටම සමාන වෙයි කිව්වොත් එහෙම වෙන්නත් බෑනේ. ඒ කියන්නේ එක එක සෛලවල වර්ධන ප්‍රමාණ වෙනස්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වර්ධනය වුණාම එක එක සෛල ප්‍රමාණයෙන් වෙනස්. සමහර සෛල විශාලයි, සමහර සෛල කුඩායි. ඒ නිසා ඒකත් වැරදි දසුන් නේ. ඊළඟට බලන්න සෛලයක වර්ධනයේ උපරිම සීමාවට ළඟා වීමෙන් පසු සෛලය විභාජනය සිදුවේ. ඒතර මේ හරි මම ඔය පළවෙනි එක. හරි නේද? එතන මෙන්න ඔව්. මේකත් හරි උත්තරයක්. මේකත් හරි උත්තරය. වීලිබර වැඩි වීම තමයි. ඒතකොට උත්තර දෙකක් තියෙනවා මේකේ. හරි. ඒතකොට අපි ඊළඟ එකේ ඉඳන් ඔයාලෙන් මම අහන්න ගන්නවා දැන්. ඒතකොට සෛලයක් උපරිම සීමාවට ළඟා වුණාන් පස්සේ සෛලය විභාජනය වෙනවා. ඒතකොට වර්ධනයේ උපරිම වුණාන් පස්සේ එතනින් එහාට වර්ධනය වෙන්න බෑ. යා විභාජනය වෙන්න ඕනේ. බෙදෙන්න ඕනේ. ඊළඟ බලන්න. මේකේ උත්තරේ කියන්න බලන්න ලේසි ප්‍රශ්නයක් සම්මානි කියන්න බලන්න. පළවෙනි එක ඔව් පටකය. පටකයක් තමයි නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න හැදිච්ච සෛල සමූහ. ඊට පස්සේ මේක මට දසුන් කියන්න බලන්න. පරිසරයේ සිට පැමිණෙන උත්තේජය සහ ප්‍රතිචාරය දැක්වීම හඳුන්වන්නේ මේ සමායෝජනය කියලා. අන්න හරි. එතකොට පරිසරයේ සිද්ධ වෙන උත්තේජනයකට අපි ප්‍රතිචාරයක් දක්වනකොට ඒකට සමායෝජනය කියලා කියනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තව එකක් තියෙනවා ඒ වගේම. එතකොට මම ඊළඟට එකේ කියලා දෙන්න. එතකොට සමායෝජනය තමයි හරි. හරි. ඊළඟට පහත් දැක්වෙන ද්‍රව්‍ය අතරින් පරිවෘත්තීය ක්‍රියාවක් මගින් සෑදෙන අපද්‍රව්‍යයක් නොවන්නේ. ශයන් මල පහ ඔව් මල පහ තමයි ගන්න වෙන්නේ. එක. එතකොට මල පහ කියලා කියන්නේ අපේ ඔක කියනවනේ අපි ඒ පාඩමේ ඉන්නේ මල පහ කියන්නේ බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් නොවන්නේ ඇයි කියන එක අපි එහෙම කතා කරමු. මොකද මල පහ කියලා කියන්නේ ජීර්ණයෙන් ඉතුරු වෙන දේවල්, ජීර්ණය වෙලා ජීර්ණය කරගන්න බැරුව ඉතුරු වෙන දේවල්. ඒවා බහිස්ත්‍රාවී ද්‍රව්‍ය නෙවෙයි. බලන්න බහිස්ත්‍රාවී ඉන්ද්‍රියක් නොවන්නේ පහත් දැක්කේ වයින් අතරින් කුමක්? බහිස්ත්‍රාවී ඉන්ද්‍රියක් නොවන්නේ. නදුන් කියන්න බලන්න. මම ඒක හරි නේද සර්? දෙක. ඔව්. මාත් ඒවද දෙක තමයි උත්තරේ. අනිත් අපි වෙන හරිද කියන්නේ. හරි මම බලන්න. ශාකවල බහිස්ත්‍රාවී ව්‍යුහය වන්නේ මට දිව්‍යාංජන කියන්න බලන්න බහිස්ත්‍රාවී ව්‍යුහය මොකද්ද ශාකයක? තුන සර්. ඔව් පෝටිකා. ඌටිකාව. ඊළඟට බහුසෛලික ජීවීන්ගේ ජීවයේ ආරම්භ වන තනි සෛලය වන්නේ මලිෂ කියන්න බලන්න. නදීප කියන්න බලන්න. මං කියන්නද දැන් නදීප ඊළඟට ඔයාලට. එපා එක හතරවෙනි 4 ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් කියන දෙක එකතු වෙලා මේ දෙක එකතු වෙලා යුක්තාණුවක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ යුක්තාණුව තමයි මොරුලාව බවට පත් වෙන්නේ. යුක්තාණුව විභාජනය වෙලා මොරුලාව බවට පත් වෙනවා. මොරුලාව ගිහිල්ලා අම්මගේ ගර්භාෂයේ තැන්පත් වෙනවා. ගර්භාෂයේ තැන්පත් වෙලා එක ජීවියෙක් බවට පත් වෙනවා. පළවෙනි එක නේ. උත්තරේ එන්නේ යුක්තාණු. යුක්තාණුව තමයි පළවෙනි සෛලයක්. හතරවෙනි එකෙන්නේ ඔව්. දැන් මම මේක තමයි උත්තරේ. ඊළඟට බලන්න මම මෙන්න මේ ප්‍රශ්න තමයි මට ඕනේ. බලන්නකො උත්තේජය හැඳිනා ගැනීමට මේකට මලීෂ උත්තර දෙන්න මට. උත්තේජය හැඳින්වීම සඳහා පහත වගන්ති යොදා ගනී. උත්තේජයක් යනු ප්‍රතිචාරයක් ඇති කරලීමට සමත් වෙනසකි. ඊළඟට බාහිර හෝ අභ්‍යන්තර හෝ බාහිර පරිසරය ඇති වෙන වෙනසකි. සංවේදී අවයව මගින් උත්තේජනය ප්‍රතිග්‍රහණය කරයි. මම ඒක හරි සර්.
ඔව් හරි දෙවෙනි එක සයින්නේ නෑ බලන්න හොඳට කියවලා උත්තේජයක් කියන්නේ ප්‍රතිචාරයක් ඇති කරලීමට සමත් වෙනසක් ඒක වැරදි කියලා තියෙන්නේ උත්තේජයක් මම කියලා එක හරි සර්. නෑ ඔක්කොම ඒවා නේද ඔක්කොම ඒවා හරි උත්තේජයක් කියන්නේ අනිවාර්යෙන් අපේ ශරීරයෙන් යම්කිසි ප්‍රතිචාරයක් දක්වන්න සමත් කරන වෙනසක්. ඒ කියන්නේ මම ඔයාලට ඒක කරනකොටම කිව්වනේ අපේ කකුලේ පත්තර කෑල්ලක් පෑගුණා කියලා අපි කකුල උස්සන්නේ නැහැ නේ. ඒක උත්තේජයක් නෙවෙයි. අපේ කකුලේ කටුවක් ඇවුනොත් තමයි අපි කකුල උස්සන්නේ. අන්න ඒක උත්තේජයක්. ප්‍රතිචාරයක් දක්වන්න සමත් මොකක් හරි වෙනසක්. ඒතර මේ උත්තර ඔක්කොම ටික හරි. බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිද්ධ වෙන වෙනසක් සංවේදී අවයව මගින් තමයි උත්තේජන හැම වෙලාවෙම ප්‍රතිග්‍රහණය කරන්නේ. බලන්න වෛරස පිළිබඳ මෙන්න මේකේ නම් උත්තර ටික හරි. උත්තරයක් තියෙනවා මේ. අසත්‍ය ප්‍රකාශය තෝරන්න. මේක මට කියන්න අවිෂ්ක කියන්න බලන්න. තුන්වෙනි එක බෑ වැරදි නේද? ධාරක සෛල දුරදී පමණක් ක්‍රියාකාරී හතරවෙනි එක. ඔව්. මේකට හතරවෙනි එක තමයි උත්තරේ. ඒ කියන්නේ මේකේ හෝ කියන එක වැරදි නේ. හා කියන එක තමයි ඒ කියන්නේ සහ කියන එක වැරදි. මේක එන්න ඕනේ හෝ කියලා වගේ උත්තරයක් ආවනම් මේක හරි. ඒතර මේ වෛරස් තුල DNA හෝ RNA අඩංගු වේ කිව්වනම් ඔන්න හරි. ධාරක සෛලක් කියන්නේ මොකද්ද? ධාරක සෛලයක් කියලා කියන්නේ දැන් කොරෝනා වෛරස් එකේ නම් ධාරක සෛලය වෙන්නේ අපේ පෙනහැලි වල තියෙන සෛල. ඒ කියන්නේ එයා ගිහිල්ලා එයාගේ ප්‍රජනනය විතර නෙවෙයි යාලා කරන්නේ. ජීවි ලක්ෂණයක් විදියට ප්‍රජනනය විතරයි කරන්නේ. මේ ප්‍රජනනය සිද්ධ කරන සෛලය තමයි ධාරක සෛලය කියලා කියන්නේ. හරි. ඒතර අන්න ඒක මතක තියාගන්න හොඳට එතකොට එයාලගේ ශ්වසනයක් එහෙම වෙන්නේ නැද්ද නෑ ශ්වසනීය අරෝමයා මුකුත් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මෙයාලා ගිහිල්ලා මේ අර ධාරක සෛලයට එයාලගේ තියෙන DNA හරි RNA හරි හරි ඇතුල් කරන් පස්සේ ඒ DNA සහ RNA වල අඩංගු වෙන මේ එයාගේ අර තොරතුරු ටිකක් තියෙනවනේ. ඒකට අනුව ඒ සෛලය ඇතුලේ තියෙන ප්‍රෝටීන වලින් තමයි එයාලගේ කොපුව නිර්මාණය කරගන්නේ. කොපුව නිර්මාණය කරගෙන ඒ සෛලය පුපුරගෙන එළියට එනවා. එළියට ආවම ආයෙ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ සෛලය හොයාගෙන යනවා. එතකොට අර ඒ අතරතුර එයාලා නිකන් සාමාන්‍ය පරිසරයේ ජීවත් වෙනකොට එයාලා ශ්වසනය කරන්නේ නැහැ. ශ්වසනයක් සිද්ධ කරන්නේම නැහැ. එතකොට මේ කිසිම පරිවෘත්තීය ක්‍රියාවලියක් සිද්ධ කරන්නේ නැහැ. මොකද ශක්තිය අවශ්‍ය නැහැ එයාලට. එයාලට ශක්තිය අවශ්‍ය නැහැ. එයාලා වෙන සෛලයක ශක්තිය වෙන සෛලයක පෝෂණය භාවිතා කරනවා ප්‍රජනනය කියන එක සිද්ධ කරගන්න. හරි. පහත කුමන අවස්ථාවේදී රසායනික විපර්යාසය සිදු වෙනද? මේ දැන් අපි මේ තියෙන පදාර්ථයේ වෙනස් වීම වල ප්‍රශ්න. හරි. ඊට පස්සේ මට නිසල කියන්න බලන්න උත්තරේ. පහත සඳහන් පහත කුමන අවස්ථාවකදී රසායනික විපර්යාසයන් සිදු වේ? මගෙන් ප්‍රකාශිත ඔය වල ඒ නැහැ. කාගෙන්ද අපි සර්? මොකද මේ නිසල? මගෙන්ද ඇහුවේ? ඕ ඇහුන්නේ නේද? ප්‍රශ්න එකද? කපුරු බෝල දිය වෙන එක රසායනික විපර්යාසයක්ද? හොඳට නෑ නෑ හිතන්න. මේ හතරද? ඉටි දිය වෙන එක රසායනික විපර්යාසයක්. ඒක දිය වුණාන් පස්සේ ඉටි වෙනවා. තුන්වෙනි එක සර් ඔව් දිය වුණා. පළතුරේදීම පළතුරු ඉදීම පළතුරු ඉදීම. පළතුරු ඉදෙනවා කියන එක තමයි මේ රසායනික විපර්යාසය. මොකද අනික් ඒවා ඔක්කොම බලන්න කපුරු බෝල රත් කරපුවාම දිය වෙනවා. රත් කරපුවාම කපුරු බෝල දිය වෙනවා. අයිස් කැට රත් කරපුවාම දිය අයිස් වෙනවා. කරා කරාම දියවෙන්නේ ඔව් ඉටි රත් කරපුවාම දිය වෙනවා. ඔය එකක්වත් දිය වුණාට වෙනත් ද්‍රව්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ඉටි දිය වුණාමත් ඉටිම තමයි. කපුරු බෝල දිය වුණාමත් කපුරු බෝලම තමයි. හැබැයි පළතුරු ඉදුණාම පළතුරු ඉදෙනකොට වුණාට නේද ඔව් ඇඹුල් රසට තියෙන පළතුරු පැණි රසක් වෙනවා. එතකොට ඒක රසායනික විපර්යාසයක් සිද්ධ වෙනවා කියන එක තමයි. ඒතර උත්තරේ වෙන්නේ 3. ඉතල පාඩම් කරන්න ඕනේ. ඔයගෙන් පේන්නේ පාඩම් කරලා නැහැ කියන්නේ. හරි ඒ රසායනික විපර්යාස පාඩම ආපහු සැරයක් පාඩම් ගන්න. මම කිව්වනේ අලිම කිව්වනේ මේ වගේ ප්‍රශ්න අහනවා කියලා. බලන්න පහත ක්‍රියාවලිය සිදුවීමට කැල්සියම් කාබනේට් රත් කළ යුතුයි. දැන් පොඩ්ඩක් බලන්නකෝ මේ ප්‍රශ්නේ.
බලන්න මේකේ පහත ක්‍රියාවලිය සිදුවන මේකට උත්තරේ මට ප්‍රභාෂ කියන්න බලන්න මොන විදිය ප්‍රතික්‍රියාවක්ද මේ? අසහන වියෝජන. ආන්න හරි වියෝජන ප්‍රතික්‍රියාව බොහොම හොඳයි. හරි පහත් දැක්වෙන ලෝහ ඒවායේ ප්‍රතික්‍රියතාව අවරෝහණ වන ආකාරයට සකසන්න. හරි මේක මට උත්තර දෙන්න බලන්න කවුද? බලන්නකො මේක මම කියන ඕනෙක් කෙනා කියන. සජිදු කියන්න බලන්න. පහත් දැක්වෙන ලෝහ ඒවායේ ප්‍රතික්‍රියතාව අවරෝහණය වන ආකාරයට සකසන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි මට අවශ්‍ය වැඩි හරියක්. මොකද මේක මේ වගේ එකකින් ගොඩක් අහනවා. මම ඒක දසුන්ගේ උත්තරෙත් වැරදි. සර් කාගෙන්ද ඇහුවේ? සජිදුගෙන් ඔව්. දෙක එන්නේ. ඔව් දෙක තමයි උත්තරේ. කියන්නේ මේකේ සක්‍රියතා ශ්‍රේණිය අනුවනේ ගන්නනේ බොහොම හොඳයි. ඒක ටක් ගාලා උත්තරය ආපු එක හොඳයි. බලන්න මේකේ සක්‍රියතා ශ්‍රේණිය අනුව ගන්නේ. එතකොට මේකේ යකඩ ටින් කොප මෙතන සිල්ල තියෙනවා. එතකොට සක්‍රියතා ශ්‍රේණිය අනුව පිළිවෙල එන්නේ අන්න ඒ විදිහට. දෙක තමයි උත්තරේ. බලන්න මෙන්න මේකේ නම් මේකේ මෙහෙම ගන්න මේ වායු එක්රැස් කිරීම සඳහා සිසුන් විසින් සැකසූ ඇටෝම් දෙකක් පහත රූපයේ දැක්වේ. මේවායින් එක්රැස් කළ හැකි වායු AB පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වන්නේ. එතකොට මේකේ හරි පිළිතුර නෙමෙයි ඔයාලා ගන්න ඕනේ. මේකේ කියලා තියෙන්නේ මේ හරි පිළිතුර ගන්න කියලා. ඒ වුණාට මේකේ හරි පිළිතුරු 3කුයි වැරදි පිළිතුරු 1කුයි තියෙන්නේ. අන්න ඒක වැරදි පිළිතුර තමයි ඔයාලා හොයා ගන්න ඕනේ. හරි? වැරදි එක තමයි මේකේ හොයා ගන්න ඕනේ. මට කියන්න මේකට උත්තරේ සම්මානි කියන්න බෑ. වැරදි පිළිතුර. දෙවෙනි එකද සර්? දෙක නෙවෙයි. ප්‍රභාෂ හරි. දැන් මේකේ ඔයාලා හිතන්න ඕනේ බලන්න මෙන්න මෙච්චර හිතන්න ඕනේ. දැන් මෙන්න මෙහෙම B කියන එක බලන්නකො. B කියන අවස්ථාව මෙන්න මේ B කියන අවස්ථාවේ ඔයා කටපාඩම් කරන්නත් පුළුවන්. කටපාඩම් කරන්නත් පුළුවන්. ඒ වුණාට මෙන්න මේ අවස්ථාව බලන්න. මම ඒක හරි සර්. ඔය එක හරි. මේ අවස්ථාව බලන්න. මේකේ මේ ජලයේ යටිකුරු විස්ථාපනයෙන් තමයි මේකේ එකතු කරගෙන තියෙන්නේ. ජලයේ යටිකුරු විස්ථාපනය. ඒතර මෙන්න මෙතෙන් ඔක්කොම ටික එකතු වෙලා තියෙනවා. මේක ඕනෑම වායුවකට පුළුවන් කරන්න. මොකද ඕනෑම වායුවක් වතුරේ තිබ්බහම වතුරේ යටට යන්නේ නැහැ නේ. ඔක්කොම උඩට යන්නේ. එතකොට බුබුලු දාලා එනවා. එතකොට මේකේ මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඒතර ඕනෑම වායුවකට ඕක හරියනවා. ඒතර මේ ඕනම එකක් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ විදිහට එකතු කරගන්නකොට මේක මේ විදිහට එකතු කරගන්න බැරි වායුවක් තියෙනවා. එක වායුවක් තියෙනවා. එයාගේ ඝනත්වය වැඩි නිසා මෙන්න මෙහෙම එකතු කරගන්න ගියොත් මෙහෙම එළියට යනවා. මෙහෙම එළියට ගමන් කරනවා. උඩට යන්නේ හැම වෙලාවෙම පහළට ගමන් කරලා මේකෙන් එළියට යනවා. එයා තමයි මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ. අනික් දෙන්නම අපි හයිඩ්‍රජන් එකතු කරගන්න ගියත් ඔක්සිජන් එකතු කරගන්න ගියත් ඊට පස්සේ මෙන්න මෙතන ඔක්කොම ටික එකතු වෙනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් කියන එක්කෙනා එළියට යනවා ওই විදිහට එකතු කරොත්. කාබන් ඩයොක්සයිඩ් කියන එක්කෙනා එකතු කරන්න පුළුවන් නිකන් වාතයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරගන්න පුළුවන්. වාතයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරගන්න පුළුවන්. මේ තියෙන වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් එකතු කරගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ්. මෙතන තියෙන්නේ වාතයේ යටිකුරු විස්ථාපනය. එහෙම කාබන් ඩයොක්සයිඩ් එකතු කරගන්න බෑ. ඒතර උත්තරේ වෙන්නේ 3. 3. ඔව්. මම තේරෙන්නේ නැත්නම් මට කියන්න ඕනේ. මම ආපසරයක් කියලා දෙනවා. හරි යපස් වලින් යකඩ නිස්සාරණය කිරීමේදී වැදගත් වන රසායනික සමීකරණයක් මෙතන තියෙනවා. ශෙහාන් කියන්න බලන්න ඒක තුලිත කරපුවාම එන එක තමයි අහන්නේ. x y z වලට එන එක. ඕක නිකන් මෙහෙමයි. ඔය අංක ටික මතකේ තියෙන්න ඕනේ. මොකද ඕක තුලිත කරන්න ගියොත් විභාග වේලාවේ කලබලෙත් එක්ක ඕක කරන්න බෑ. ඕක ටිකක් අමාරුවෙන් තුලිත කරන්න. ඒ නිසා ඔය අංක ටික මතක තියෙන්න ඕනේ. මේක හරි ප්‍රසිද්ධ සමීකරණයක් අපිට තියෙන යකඩ නිස්සාරණයේ සමීකරණය. මම ඒක උත්තරේ හරිද?
ඉන්න. ඔය එක හරි. මං ඒප එකද නෑ ඒක වැරදි. තුන්වෙනි එක ඔව් තුන්වෙනි එක තමයි උත්තර. ඒතර මෙතෙන්ට දෙකක් එන්න ඕනේ. තුනක් එන්න ඕනේ මෙතෙන්ට. මෙතෙන්ට 3යි. ඊට දෙකක් යන්න ඕනේ ඊට පස්සේ ආයි තුනක්. ඔව්. මේක හොඳට මතක තියාගන්න. යකඩ නිස්සාරණේ සමීකරණය මතක තියාගන්නත් එක්ක මේ අංක ටිකත් මතක තියාගන්න. මොකද නැත්තම් ඔක තුලිත කරන්න ගියොත් එහෙම වැඩේ ඒ වෙලාවේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා. මොකද මේ විදිහට තමයි එන්නේ ඔය තුලිත කරන් පස්සේ. බලන්න පහත් දැක්වෙන රසායනික ප්‍රතික්‍රියා සලකන්න. පහත් දැක්වෙන රසායනික ප්‍රතික්‍රියා සලකන්න. ඒතර ඒවා මොනවටද උදාහරණ කියලා තමයි අහන්නේ. දසුන් කියන්න බලන්න. ඔකට එන්න ඕනේ ඉන්න සර් ටික දෙවෙනි එක බලන්න හොඳට බලලා කියන්න උත්තරේ. එකින් එක බලන්න. පළවෙනි එක මොනවා ඒකත්. එක එක වෙන්නත් බෑ. බලන්න මොකද්ද මේකේ වියෝජනය කියන එක මේකේ ප්‍රභාෂ හරි. සචිදු හරි. හතර නෑ මේකට එන්න ඕනේ උත්තරේ 3. 3 ඇයි 3 එන්න ඕනේ මේකේ තුන්වෙනි උත්තරේ. මේකේ ඒක ප්‍රතිස්ථාපන පළවෙනි එක බලන්න කොපර් සල්ෆේට් වල තියෙන කොපර් අයින් කරලා දාලා සිංක් සම්බන්ධ වෙනවා සල්ෆේට් එක. එතකොට මෙයා කරලා තියෙන්නේ සිංක් කියන එක නම මෙතන තනියෙන් ඉන්නවා. එයා මේ කොපර් කියන එක නා අයින් කරලා දානවා. ඒ කියන්නේ මේක එකක් විස්ථාපනය කරපු අවස්ථාව. මේක ඒක විස්ථාපන. ඒක ප්‍රතිස්ථාපන කියලා කියනවා. ඊට පස්සේ මේ තියෙන්නේ කැල්සියම් කාබනේට් වල වියෝජනය වෙන ප්‍රතික්‍රියාව. නේ? යකඩ නිස්සාරණයේදීත් මේක තියෙනවානේ කැල්සියම් කාබනේට් වියෝජන ප්‍රතික්‍රියාව. ඊට පස්සේ මෙතන තියෙන්නේ කාබන් සහ ඔක්සිජන් වල සංයෝජන ප්‍රතික්‍රියාව. එතන මේක ඒක ප්‍රතිස්ථාපන වියෝජන සංයෝජන. එතන උත්තරේ 3. ඕන මටත් වැරදිලා ඒක නේ. ඒක ප්‍රතිස්ථාපන වියෝජන සංයෝජන තමයි එන්න ඕනේ. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ එක මෙන්න මේක මෙව හරි වැදගත් ප්‍රශ්න. බලන්න. ඒකට උත්තරේ මට කියන්න නදුන් කියන්න බලන්න. මෙම ඇටෝම් 3 යොදා ගනිමින් නිපදව වායු එක්රැස් කිරීම යොදා ගැනීම මේ ඇටෝම් අතරින් කාබන් ඩයොක්සයිඩ් වායුව එක්රැස් කරගත හැකි ඇටෝම් මොනවාද? අර කලින් එක හොඳට දෙක කියන්නේ ඒ පමණ කියන එකද? ඒ විතරයිද? තව එකකින් බෑ දෙක කරන්න. තුන තුන ඔව්. B සහ C පමණයි. ඔව් ඒක තමයි එන්නේ. නෑ නෑ. B වලින් කාබන් ඩයොක්සයිඩ් එකතු කරගන්න බෑනේ. දැන් හතරවෙනි එක එන්නේ. ඔව් හතර තමයි එන්න ඕනේ. හතර එන්න ඕනේ. ඒ හේතුව තමයි මම ඉස්සෙල්ලා කිව්වා මේක මේ විදිහට එකතු කරගන්න ගියොත් කාබන් ඩයොක්සයිඩ් වගේ වායුවක් මෙන්න මෙහෙම එළියට යනවා. මේකෙන් එළියට යනවා. ඒක බර වැඩි හින්දා පල්ලෙහාට එනවා නේද? ඔව් බර වැඩි නිසා එයාගේ ඝනත්වය වැඩි නිසා මෙතෙන්ට එකතු වෙන්නේ නැහැ. කෙලින්ම පහළට ගමන් කරනවා. මෙහෙම අයින් වෙලා යනවා. මෙහෙම පුළුවන් හයිඩ්‍රජන් වගේ වායුවක් එකතු කරගන්න. ඒතර ඔක්සිජන් වලට නම් මෙහෙම කියන්නේ නැහැ මෙහෙම එකතු කරගන්න කියලා. ඒ වුණාට ඔක්සිජනොත් පුළුවන් එකතු කරගන්න. බැරි නෑ. ඊට පස්සේ මෙන්න මේක ගත්තොත් ඕනෑම වායුවක් එකතු කරගන්න පුළුවන් මේ විදිහට. එතකොට හොඳටම පිරිසිදුවම වායුව එකතු කරගන්න නම් මේ ක්‍රමය තමයි හොඳම ක්‍රමය. හරි එතකොට උත්තරේ වෙන්න ඕනේ 4. බලන්න රන් නිස්සාරණය කරන ක්‍රමය මොකද්ද කියලා අහනවා. ද්විාංජනා කියන්න බලන්න රත්තරන් කොහොමද නිස්සාරණය කරගන්නේ? මම දාපු උත්තරේ හරියද? කො මලීෂ නෑ ඒක වැරදි.
රත්තරන් කොහොමද නිස්සාරණය කරගන්නේ? ඔය ලොකුවට හිතන්න දෙයක් නෙවෙයි. රත්තරන් කොහොමද පසේ තියෙන්නේ? ඒ විදිහට අපි ගන්න ඕනේ කොහොමද කියලා. අර ශක්තිදා ශ්‍රේණිය අනුව ඉහළින්ම තියෙන කට්ටිය කොහොමද, ඊළඟට ඉන්න කට්ටිය කොහොමද, ඊට පස්සේ ඉන්න කට්ටිය කොහොමද කියලා අපි කතා කරලා තියෙනවා. මම ඔක පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න. ඕක වෙලාවෙ තියෙයිද? 24 ඉන්න පුළුවන්. දෙකද සර්? දෙක නෙමෙයි. හතරද සර්? හතර තමයි එන්නේ උත්තර. සක්‍රියතා ශ්‍රේණිය ගත්තොත් එහෙම සක්‍රියතා ශ්‍රේණිය ගත්තොත් මෙන්න මේව තමයි ඔයාලා මතක් කරගන්න ඕන දේවල්. මේ කරන වැඩේ වැදගත්කම එන්නේ මෙන්න මේ වගේ තැන්වලදී තමයි. බලන්න සක්‍රියතා ශ්‍රේණිය ගත්තොත් එහෙම මේක ඉස්සෙල්ලා මේක මතක තියාගන්න. මේක පාඩම් කරගන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණිය හොඳට ඉස්සෙල්ලා. ඉස්සෙල්ලාම පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, ඊට පස්සේ සිංක්, යකඩ, ටින්, lead, ඊට පස්සේ copper, mercury, silver, gold. කොහොමද එන්නේ? ඊට පස්සේ ප්ලැටිනම් උත් වෙනවා මෙතෙන්ට නේ ප්ලැටිනම්. හරි. කමන්නේ කොහොම හරි ඒ ටික ඒක අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නේදී බලන්න ඕනේ අපි මෙන්න මේකේ ඉන්න තැන් ටික. දැන් මේ කට්ටිය ගත්තොත් එහෙම මෙන්න මේ කට්ටිය ගත්තොත් එහෙම මෙයාලව අපිට ගන්න වෙන්නේ අර මෙයාලගේ තියෙනනේ ලවණ වර්ග පොටෑසියම් ක්ලෝරයිඩ් තියෙන. ඊට පස්සේ පොටෑසියම් ක්ලෝරයිඩ් ඉස්සෙල්ලාම රක් කරලා දිය කරගන්න. දිය කරගෙන ඒවට ඉලෙක්ට්‍රෝඩ දෙකක් දාලා එතකොට විද්‍යුත් විච්ඡේදනය මේක හොඳට මතක තියාගන්න. හරිද? මේ ආවර්තිත වෙන්නේ මේ සක්‍රියතා ශ්‍රේණියේ උඩින් ඉන්න කට්ටිය විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රමවේදයෙන් තමයි වෙන් කරගන්නේ. මෙයාලා වෙන් කරගන්නේ විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රමවේදය. ඊට පස්සේ මෙතනින් පල්ලෙහා ඉන්න කට්ටිය මෙන්න මේ ඇලුමිනියම් උත් විද්‍යුත් විච්ඡේදනයෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් පල්ලෙහා ඉන්න කට්ටිය මෙන්න මේ යකඩවල ඉඳන් ඉන්න කට්ටිය මෙන්න මෙතෙන්ට විතර එනකම්. ලෙඩුත් එහෙම ගන්න මේ කට්ටිය තමයි මේ තුන් දෙනා තමයි මෙයාලව ගන්න ඔක්සිහරණය කියන ක්‍රමය. ඒතර ඕක ඔයාලට මතක තියාගන්න පුළුවන් යකඩ සාමාන්‍යයෙන් තියෙන්නේ Fe2O3 හිමටයිට් විදියට තියෙන්නේ Fe2O3. ඒතර මේකෙන් ඔක්සිජන් අයින් කරනවා. ඒ කියන්නේ ඔක්සිහරණය කරනවා. ඔක්සිජන් අයින් කරනවා. ඒ අයින් කරලා යකඩ වෙන් කරගන්න. ඒකට අපි කියනවා ඔක්සිහරණය. ඒතර මේ හරිය ඉන්න කට්ටිය මේ තරම් සක්‍රිය නෑ. ඉතින් මේ වගේ නිකන් අර විද්‍යුතයක් පාවිච්චි කරන්න, විදුලියක් පාවිච්චි කරන්න ඕනේ නෑ මෙයාලා වෙන් කරගන්න. ඒ වුණාට යම් කිසි වෙන දෙයක් එක්ක ප්‍රතික්‍රියා කරවන්න ඕනේ. දැන් මෙයාව නම් කාබන් මොනොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරවලා තමයි මේ වැඩේ කරන්නේ. යකඩ නිස්සාරණය කරන්නේ. මේ අනික් කට්ටිය ගැන ඔයාලට නෑ. ඔයාලගේ සිලබස් එකේ නෑ. ඊට පස්සේ මෙන්න මේ කට්ටිය සාමාන්‍යයෙන් පසේ මේ විදිහටම ඉන්නවා. මේ විදිහටම ඉන්නවා. එතකොට මර්කරි ගත්තොත් අර කඳු වල එහෙම තියෙනවා මර්කරි විදිහටම තියෙනවා. සමහර තැන්වල අර විල් වගේ තියනවලු රසදිය විල් වගේ තියනවලු. සමහරලාට කඳු එහෙම හාරගෙන යනකොට ඒ කඳු වල තැන් වල අර ටැංකි වගේ රසදිය තියෙනවා. ඒ කියන්නේ රසදිය කියලා කියන්නේ පසේ සාමාන්‍යයෙන් නිකන් තියෙන දෙයක්. හරිද? ඒතකොට ඒ වගේ දෙයකට මෙන්න මේ රසදිය ඊට පස්සේ සිල්වර් ඊට පස්සේ මෙතන තියෙනවා මේ රත්තරන්. මෙන්න මේ වගේ කට්ටිය ප්ලැටිනමුත් ඒ වගේ තමයි. මේ වගේ කට්ටිය වෙන් කරගන්න අපිට භාවිතා කරන්න වෙන්නේ ගැරීම ඊට පස්සේ පෙලීම ඊට පස්සේ දිය පහරට අල්ලනවා ඊට පස්සේ වතුරට දාපුවාම යට යනවා. ඔන්න ඔය වගේ දේවල් වලින් භෞතික ක්‍රම මගින් තමයි මෙයාලා වෙන් කරගන්න වෙන්නේ. ඒතකොට රත්තරන් රසදිය ඒ වගේ දේවල් ඊට පස්සේ ප්ලැටිනම් ඊට පස්සේ සිල්වර් ඒ වගේ දේවල් භෞතික ඊට පස්සේ යකඩ ටින් වගේ දේවල් ඔක්සිහරණය ඊට පස්සේ සෝඩියම් පොටෑසියම් කැල්සියම් වගේ ඒවා විද්‍යුත් විච්ඡේදනය. අන්න ඔහොම මතක තියාගන්න. ඒතකොට මෙතන අහලා තියෙන්නේ භෞතික ක්‍රම වලින් තමයි උත්තරේ එන්නේ. ඒකට එන්න ඕනේ. මෙතන අහලා තියෙන්නේ රන් නිස්සාරණයනේ. එතකොට 4 තමයි උත්තරේ එන්නේ. බලන්න ditth විස්ථාපන ප්‍රතික්‍රියාවක් වන්නේ නදීප කියන්න බලන්න ditth විස්ථාපනයක් මොකක්ද කියලා මේකේ? දෙවෙනි එක සර්.
බොහොම හොඳයි. දෙවෙනි එක තමයි උත්තර. බලන්න පහත් දැක්වෙන පරිදි xy z මූලද්‍රව්‍ය එකිනෙක විස්ථාපනය සිදු කරයි. පහත කුමන වර්ණය මගින් xy z ලෝහ ඒවායේ ප්‍රතික්‍රියතාව අවරෝහණ වන ආකාරයට සකසා ඇත. පහත කුමන වර්ණය මගින් xy z ප්‍රතික්‍රියතාවය අවරෝහණය වන ආකාරයට සකසා ඇත. මේකට උත්තරේ කියන්න බලන්න මට මලීෂ කියන්න බලන්න. මේකට හිතන්න ඕනේ ප්‍රශ්න. මොකක්ද දසුන්? සක්‍රියතාවය නෙමෙයි දෙන්න ඕනේ. ඔව්. අවරෝහණ වෙන එක. ඒතර වැඩිම සක්‍රියතාවයේ තියෙන එක්කෙනාගෙන් අඩුම සක්‍රියතාවය තියෙන එක්කෙනාට තමයි යන්න ඕනේ. මේ වගේ දෙයක් දුන්නාම මේ කලබල වෙන්න එපා, බය වෙන්න එපා. මේක හරියට තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ y ධන දෙක කියලා කියන්නේ? ඒතර y වල ධන දෙක කියලා කියන්නේ y වල තියෙන අයනේ. දැන් අපි මේක හරියට නිකන් අර කැල්සියම් ක්ලෝරයිඩ් ගත්තොත් එහෙම y වලට කැල්සියම් ගත්තොත් කැල්සියම් ක්ලෝරයිඩ් එක්ක මෙතන x වලට අපි සෝඩියම් දැම්මොත් සෝඩියම් ප්‍රතික්‍රියාව වගේ තමයි. හරිද? ඒකට කැල්සියම් ධන දෙක විදිහට තියෙන්නේ. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? කැල්සියම් වලට පුළුවන් වෙලා තියෙන මොකක් කරන්නද? කැල්සියම් නෙවෙයි. කැල්සියම් වල x වලට පුළුවන් වෙලා තියෙන මොකක් කරන්නද මෙතන? x වලට පුළුවන් වෙලා තියෙනවා y ඉවත් කරලා දාන්න. ඒ කියන්නේ x කියන එක්කෙනා y වලට වැඩිය සක්‍රියයි. බලන්නකො x කියන එක්කෙනා මේ y කියන එක්කෙනා ඉවත් කරලා මේ y ත් එක්ක තියෙන අනික් එක්කෙනාත් එක්ක බැඳෙනවා. ඉන්න අනික් එක්කෙනා. පළවෙනි උත්තරේ. ඔව්. මෙතන වෙලා තියෙන්නේ x කියන එක්කෙනා මේ y කියන එක්කෙනා විස්ථාපනය කරලා y ත් එක්ක ඉන්න අනික් එක්කෙනාත් එක්ක මෙතන බැඳිලා තියෙනවා. ඒකනේ මේ වෙලා තියෙන්නේ x වල ධන දෙක හැදිලා. ඒතර y කියන එක්කෙනා අයින් වෙලා යනවා. කියන්නේ y කියන එක්කෙනා අනිවාර්යෙන් x වලට වැඩිය සක්‍රියතාවය අඩුයි. ඊට පස්සේ x ගැන ඊට පස්සේ කියලා තියෙනවා z ට පුළුවන්ලු x කියන එක්කෙනා අයින් කරන්න. බලන්න. උත්තරේ එන්න ඕන සර් තුන්වෙනි එක නේ. එතකොට මේකේ z තමයි වැඩිම සක්‍රිය. හරි? ඊළඟට සක්‍රිය x ඊට පස්සේ y. හරි ඕක මේ හරි වැදගත් ඔය වගේ මොකද මේ ඔය වගේ තමයි අමාරු ඔයාලගේ විභාගයට එන අමාරු ප්‍රශ්න තමයි ඔය වගේ තමයි අමාරු ඒ විදිහට එන්නේ. පහත කුමන අවස්ථාවේදී ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු වේද? බලන්න. මේකට උත්තරේ කියන්න බලන්න මට කවිෂ්ක කියන්න බලන්න. මේක හිතන්න ඕන ප්‍රශ්නයක්. තුන්වෙනි එකද? නෑනේ. ඇයි ඒක තුන්වෙනි එක නොවෙන්නේ? උණු ජලයේ දෙවෙනි එක. උදාලේ තියෙන ඉක්මනට ලියවෙන. පළවෙනි එක. පළවෙනි එක නේද? පළවෙනි එක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවද වැඩි වෙනවද? කෙසෙල් ගෙඩිය වලට දුම් ගහපුවාම ඉක්මනට එදෙනවද පරක් වෙනවද? වැඩි වෙනවා. එහෙනම් දෙවෙනි එක එන්න ඕනේ. දෙවෙනි එක එන්නේ සර්. දෙක කොස් දෙවෙනි ගෙඩිය එක. කොස් ගෙඩිය නරක් වෙන්න පරක් වෙනවද? නේ නරක් වෙන්න පරක් වෙනවා කියන්නේ ඒක රසායනික ප්‍රතික්‍රියාව අපි මේ වේගය අඩු කරලා තියෙන්නේ. හරි එතකොට මේකේ උණු ජලයේ සීනි දියවීම කියන එක රසායනික ප්‍රතික්‍රියාවක් නෙවෙයි. සීනි දිය වෙනවා කියන්නේ භෞතික විපර්යාසය. ඊට පස්සේ ආහාර පිසීමේදී ලුණු කැට වෙනුවට ලුණු කුඩු යොදනවා කියන්නේ ඒකත් භෞතික විපර්යාසයක් වේගවත් කිරීම. ඒ කියන්නේ ද්‍රව්‍යගත වෙන වේගය වැඩි කිරීම. ඒතකොට ඒකත් වැරදි. ඒකත් භෞතික විපර්යාසයක් විදිහට තමයි ගන්න වෙන්නේ. ඒතකොට දෙක තමයි හරි උත්තරය. අසන්තෘප්ත මේද්ද හයිඩ්‍රජනීකృత කිරීමෙන් මාගරින් නිපදවීමට යොදා ගන්නා උත්ප්‍රේරකය වන. මේකට උත්තරේ මට කියන්න. මේ කියන උත්ප්‍රේරක ගැන කතා කරනකොට කියනවා. නිසා කියන්න බලන්න. අර සර්. හතර. එකද? ප්ලැටිනම් තමයි ගන්න. මේ ප්ලැටිනම් තමයි ඕකට ගන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේදී අර උත්ප්‍රේරක භාවිතය කියන එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් බහුලව භාවිතා කරන උත්ප්‍රේරක ටිකක් කියලා. ඕකේ ප්ලැටිනම් තමයි තියෙන්නේ වගේ. ප්ලැටිනම් ඕක. යකඩ භාවිතා කරන්නේ නැහැ මොකටවත්. කොප භාවිතා කරන්නේ නැහැ.
නිකලුයි ප්ලැටිනමුයි මොනවා හරි දෙකට භාවිතා කරනවා. එකක් තමයි ප්ලැටිනම් ඒක ඕක තමයි. මාගරෙන් නිෂ්පාදනය තමයි. බලන්න පහත කුමන ජෛව ද්‍රව්‍ය ජෛව උත්ප්‍රේරකයක් වේද? ප්‍රභාෂ කියන්න බලන්න මොකද්ද මේකේ ජෛව උත්ප්‍රේරක? සර් ඔව් මේ කලින් එකට නිකල් නෙමෙයිද? නිකලුයි ප්ලැටිනමුයි තිබුණා ඒක නේද? පොඩ්ඩක් ඉන්න බලන්න. සර් නිකල් දෙන්නේ. නිකල් දෙන්නේ. එන බලන්න ඒක මේ නිකල් වෙන්න මම ඊයේ රෑවක හදනකොට මම ඔක පොත බැලුවේ නෑ ඔය ඔතෙන්දි මේ ටක් ගාලා දැම්මා ඉන්න බලන්න ඔයාලා පොත බලලා නේද කියන්නේ නැද්ද මන්න පොත බැලුවේ නැහැ සර් ඒකයි හින්දා මගේ වැරදි. නෑ මං කිව්වේ මේ ඔය උත්තරේ වැරදුනන් පස්සේ පොත බැලුවද කියලා බලන්න. නිකල් තමයි. ප්ලැටිනම් ගන්න අපි ඇමෝනියා ඔක්සිහරණයෙන් නයිට්‍රික් අම්ලය නිපදවීමට තමයි ප්ලැටිනම් ගන්න. එතකොට ප්ලැටිනම් ගන්නවා ඊට පස්සේ නිකල් කියන එක ගන්නේ ඔය මේකට මොකද්ද මේ අර මාගරින් නිෂ්පාදනයේ නිකල් කියන එක තමයි ගන්න. උත්තරේ එන්න ඕනේ 3. හරි 3 වෙනි එක තමයි උත්තරේ. ඊට පස්සේ ඊළඟට ගත්තොත් පහත කුමන ද්‍රව්‍ය ජෛව උත්ප්‍රේරකයක් වේද? මොකද්ද මේකේ ජෛව උත්ප්‍රේරකයක් වෙන්නේ? ප්‍රභාෂ නිසල කියන්න බෑ. මේක නම් බැරි වෙන්න බෑ කොල්ලෝ. ඒකද ඒක ඔව් ඇමයිලේස් කියලා කියන්නේ එන්සයිම් එක ජෛව උත්ප්‍රේරකය. ඊට පස්සේ A ද්‍රව්‍ය සහ B ද්‍රව්‍ය අතර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා සිදු කළ හැකි වෙනස්කමක් වන්නේ. AB කියන දෙක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා සිදු කළ හැකි වෙනස්කම. මොකද්ද කරන්න පුළුවන් මේක? මේකේ මම හිතන්නේ උත්තර දෙකක් තියෙනවා නේ. උත්තර දෙකක් තියෙනවා. බලන්න මේකේ උත්තර මට ප්‍රභාෂ කියන්න බලන්න මොකද්ද උත්තර දෙක කියලා? ප්‍රවාස ප්‍රභාෂ මේ උත්තර දෙකක් ඈ මම මේක හරිද සර්? ඔව් ඒ දෙන්නම ඒවල තියෙන උත්තර දෙක හරි. කවුද දසුනේ මිලාන. මොකද මේ උත්තර දෙකම හරි. හරි උත්තර දෙකක් විදිහට ගන්න. මොකද මේකේ සාන්ද්‍රණය වැඩි කරන්න පුළුවන් ප්‍රභාෂ මොකෝ උත්තර දෙන්නේ නැද්ද? සාන්ද්‍රණය වැඩි කරන්න පුළුවන් ওই දෙකෙන් මොකේ සාන්ද්‍රණය වැඩි කරත් ඔකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඊට පස්සේ අපි උත්තර 3 සහ 4 කියන දෙකටම උත්තරේ හරියනවා. හරි බලන්න මේ එක සමාන මැග්නීසියම් පටි 3ක්. මේ වගේ ඒවා විභාගයට හරියට අහනවා. බලන්න. පටි 3ක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග අම්ලයේ සමාන පරිමාණයක් අඩංගු නල තුලට එකවර එක් කරයි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධකය නිවැරදිව දක්වන්නේ කුමන පිළිතුරේ? එතන මේකේ බලන්න මේකේ වෙනස් කරලා තියෙනවා මේ එක දෙයයි වෙනස් කරලා තියෙන්නේ. මේකට උත්තරේ මට කියන්න සචින්දු කියන්න බලන්න. මම එකක් ඒවා හරිද? ඔව්. හතරද සර්? හතරද මේකේ බලන්න මේ ජලයට දාලා තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ල පරිමාණ ටික. තුන්වෙනි එක නේද සර්? සාන්ද්‍රණය. ඔව් සාන්ද්‍රණය. සාන්ද්‍රණය වැඩි කරලා තියෙන්නේ. ඔව් ජලයට හයිඩ්‍රොක්ලෝරික් අම්ල පරිමාව පළවෙනි එකේ 5යි ඊළඟ එකේ 10යි ඊළඟ එකේ 15යි. ඒ කියන්නේ තුන්වෙනි එකේ සාන්ද්‍රණයේ උපරිමයි. ඒතකොට අන්නේ සාන්ද්‍රණය කියන සාධකයේ එක එක වගේ වෙනස් කරලා තියෙනවා. වෙනස් කරපුවාම අපිට පේන්න ගන්නවා මේකේ සාන්ද්‍රණයේ වැඩි එකේ වැඩිපුර වේගයෙන් බුබුලු දානවා කියලා. එයාට ඒක තමයි උත්තරේ. මට මේකේ මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා 3ට බෝම්බයක් දාලා තියෙනවා. බෝම්බේ නෙවෙයි එන්න ඕනේ. ඒක තමයි හරි උත්තරේ. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ එක මෙම ප්‍රතික්‍රියාවේදී මොකද්ද වෙන්නේ කියලා අහනවා. සාමාන්‍ය කියන්න බලන්න මොකද්ද වෙන්නේ?
තුනද සර්? කැකෑරුම් නාලේ රත් වෙන නමුත් වායු බූලු පිට නොවේ. ඔක මං ඉදා පෙන්වන්නේ ඔයාලට සිංක් කැබැල්ලක් නෙවෙයි. ඔයාලට මං පෙන්වුවේ මේකක් භාවිතා කරලා මැග්නීසියම් කැලලක් දාලා ඉදා අම්ල භස්ම ගැන කරනකොට අර දුමක් දාලා බුබුලු දාන්න පටන් ගත්තේ අර සල්ෆියුරික් අම්ලයට මැග්නීසියම් කැලලක් දාපුවම අන්න ඒකම තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඒතර කැකෑරුම් නාලේ රත් වෙනවා. හරි කැකෑරුම් නාලේ රත් වෙනවා. ඒ වගේම වායු බුබුලුත් පිට වෙනවා. ඒක තමයි උත්තර. පළවෙනි එක නේද? ඔව්. පළවෙනි. හරි. තව එකක් බලලා අපි අද පන්තිය නවත්තමු. බලන්න පහත් දැක්වෙන්නේ රසායනික ප්‍රතික්‍රියා තුනකි. කැල්සියම් කාබනේට් තාප වියෝජනය, පොටෑසියම් පර්මැංගනේට් තාප වියෝජනය. දැන් අද අපිට 11ට නෑ. 11ට පන්තියක් නැද්ද? නෑ සර් ඒක අද නෑ. ඒ වුණාට මට නම් තියෙනවා මේ පන්තියක් නන්නේ මට පොඩි ගමනක් යන්න දිනවා. අර ලෙඩෙක් බලන්න යන එකත් අර දිනවල මේ මට යන්න වෙනවා. ඒකට කොහොමදත් ඒක නිසා ඉතින් සර් දෙකට අර ඊළඟ පන්තියක් තියෙනවා නෑ අවුල නෑ සර්. මේ ඊට පස්සේ මට පන්තිය කරන්න බැරි වෙයි. අපි මේක කරලා අද පන්තිය නවත්තමු. එතකොට බලන්න හා සර්. පහත් දැක්වෙන්නේ රසායනික ප්‍රතික්‍රියා තුනකි. කැල්සියම් කාබනේට් තාප වියෝජනය, පොටෑසියම් පර්මැංගනේට් තාප වියෝජනය, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තාප වියෝජනය. ඉහත කුමන අවස්ථාවේදී කාබන් ඩයොක්සයිඩ් ඵලයක් ලෙස පිට වේ? මට මේ කියන්න උත්තරේ ෂෙහාන් කියන්න බලන්න. පළවෙනි එකේ පිට වෙනවා. ඔව් ඒ විතරයි තමයි. ඒතර අනික් එකෙන් දැන් මට කියන්නකෝ මේ නිසල කියන්නකෝ මේ දෙකෙන් මේකෙන් මේ ඔක්සිජන් පිට වෙන්නේ මොන අවස්ථාවේ? ඔය ඔක්සිජන් පිට වෙන අවස්ථාවක් තියෙනවා මොනවද? අනේ නේද පට ගාලා එන්න උත්තර වලට. දෙකද? දෙක සහ තුන BC කියන දෙකෙන්ම ඔක්සිජන් පිට වෙනවා. ඔක්සිජන් ලබා ගන්න අපි පාවිච්චි කරන ප්‍රතික්‍රියා දෙකක් තමයි ওই B සහ C කියන්නේ. එතකොට අනික් එක A කියන්නේ කාබන් ඩයොක්සයිඩ් නිපදවීම සඳහා භාවිතා කරන එක. හරි. හොඳයි කට්ටිය මේ මොකද්ද මේ අගහරෝධනයේදී ඔය අඟහරුවාද පන්තිය කරමු අපි. අඟහරුවාද පන්තිය කරමු. මේ සඳ මට පේපර් දෙන්න එන්න වෙන නිසා. සඳ ආවේ නැත්නම් අය කවද දෙන්න වෙයිද කියන්නත් බෑනේ. මොකද ඊට පස්සේ මට අඟහරුවාද බදාදා වගේ එන්නත් පුළුවන්. ඒ වුණාට සඳ එන්න වෙනවා. මොකද මට 10 වසරට පේපර් දෙන්නත් ඕනේ. ඒක නිසා සඳ කොහොමදත් මට එන්න වෙනවා. ඒක නිසා සඳ අපි පන්තිය නොකරමු සඳ. අඟහරුවාද පන්තිය දවසේ අපි පොඩ්ඩක් කතා කරගමු අමතර දවසක් දානවාද කියලා. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. මේ මං ගෙදර වැඩ ඔයාලට එවන්නම් මැසේජ් එකක් දාන්න. හරි ආයෙ කියන්න දෙන්න එපා. මං අර කියනකන් ඉන්න එපා. මේ දාන්න මැසේජ් එක. ඔයාලා කරලා මට ෆොටෝ ටික එවන්න. හරි. එහෙනම් පාඩම් කරගෙන යන්න. අදට අපි පන්තිය නවත්තමු. හැමෝටම ආයිබෝවන්. ආයිබෝවන්. ආයෙත් සර්.